ආර්ය මග්ග නිවන් මඟ හිමිකමයි. දහම් පරියාය ගැන කතා කළා. ඊට කෙටියෙන් භාවනා කරන හැටි ටිකක් මතක් කළා. මොනවා හරි ප්‍රශ්න ගැටලු එහෙම තියෙනවා දැනගන්න. හොරු නැති කෙනෙකුට බැරුව ඇති නැතිනම් හොඳට සත්‍යනෝචිත තියාගෙන හිත යොමු කරන්න පුළුවන් මේ පැති හැදෙන දැනට මම කලිනුත් මතක් කළා. සති සහ සිහිය කියලා නෙමෙයි. හිත සහ සිහිය කියලා ධර්මතා දෙකක් තියෙනවා. අපිට පුළුවන් දැන් මොනවා හරි දෙයක් අපිට දැන් බුදුමදමලාට හරි උඩින් අපි අර ගාත කියනවා නමුත් යටින් වෙන අරමුණ වල යන්නේ. ඒ තමයි දැන් හිත මෙහෙම තිබුණාට සිහියේ යටින් වෙන අරමුණක් ගන්නවා. එතකොට හිත ඒ අරමුණ ගන්නකොටම අපහු සිහිය වෙන අරමුණක් ගන්නවා. එතකොට අපිට මෙතනදී පුළුවන් ඒ කියන්නේ දැන් ගොඩාක්ම හිත සමාධිය කියලා කියන්නේ යම් අරමුණක නම් සිහිය තියෙන්නේ ඒ අරමුණමයි සිහි කරන්නේ. යම් අරමුණක් නම් සිහි කරන්නේ ඒ අරමුණමයි හිත දැනගන්නේ. කියන දෙකම එකට. නමුත් අපිට මෙතෙන්ද පුළුවන් ද සත්‍ය නිමිත්ත වගේ හිත පිටවගෙන 100න් අර හැතන ගතිය බලන්න පුළුවන්. එතකොට අර හිත Taman ළඟට එන ගතිය තියෙනවා. ඉතින් කෙනෙකුට එහෙම අපහසුයි නම් සත්‍ය නිමිත්ත අතහැරලා උනාට කමක් නැහැ. අර ලක්මනේදී පටවි කියන ස්වභාවයේ හිත තබන්නේ. මේ දෙකම උපායක් තමයි. හිත අර මේ ආරමුණු වල හිත විසිරිච්ච ගතිය අඩු කරන්න ගන්න උත්සාහය. ඒ නිසා Tamanට පහසු විදිහට දැනට එම් කළාට කමක් නැහැ. තව මොනවද තියෙන්නේ? ප්‍රශ්න නැද්ද? එහෙනම් කොහොමදයි? එහෙනම් අපි භාවනා කරන්නේ කරන්නේ දිග විස්තරයක් වෙනවා නේද දැනට රූපේ ගැන බලන්න එතකොට නාම ධර්ම ගැන නෝන එනවා විශේෂයෙන්ම ඇත්තටම අපි රූපේ ගැන බලනකොට රූප අනුවගේ නාම ධර්ම ටික ඉබේම හසු වෙලා තියෙන්නේ. දැන් කාම භූමියේදී කියන්නේ අපි දැන් ඔය වෙන වෙනම ස්කන්ධ ගැන කතා කළාට කිසිම වෙලාවක ස්කන්ධ වෙන වෙනම උපදින්නේ නැහැ. එක චිත්තක්ෂණයකට රූපයේ උපදිනකොට වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මතා ටිකත් ඔක්කොම තියෙනවා. ස්කන්ධ පංචකයෙන් එකට ඉපදිලා එකට නිරුද්ධ වෙනවා. නමුත් නුවණින් එකට ඉපද එකට නිරුද්ධ වෙන ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණ ටික අපි නුවණින් වෙන වෙනම විස්තර කරලා දැනගන්නවා. එතකොට දැන් අපි මෙහෙම කියමු අපිට එහෙම රූපයක් පේනවා කියන්නේ අපිට රූපේ පේනකොට නාම ධර්ම ටික වැය වෙලා මෙතන නැත්තම් තේන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් වැය වෙලා තමයි මේ රූපේ පේනවා කියන්නේ ස්කන්ධ පංචකයම තියෙනවා. යම් වෙලාවකදී අපිට රූපේ නිත්‍ය වෙනකොට වේදනා සංඥා සංකාර විඥානෙත් නිත්‍යයි. රූපේ අනිත්‍ය දකිනකොට ඒ වේදනා සංඥා සංකාර විඥානයෙන්ගේ අනිත්‍ය දැකලා එනහොතදී අපිට නාම ධර්ම විතරක් වෙනම හසු වෙන්නේ උද්දම් භාගයේ සංයෝජන අවස්ථාවේදී විතරයි. ඒ කියන්නේ මනෝ සම්පස්සයෙන් ඇති වෙන ධර්මය ගැන හොඳට ප්‍රකට වෙන්නේ
මේ රූපේ අනුගී කෙලෙස් ධර්ම තේරුණාම විතරයි. එතකොට ඒ නිසා අපිට මේ රූපේ විස්තර ටික බලා ගන්න පුළුවන්. අපි මෙහෙම කිව්වොත් දැන් අර මේ සතිපට්ඨාන සූත්‍රයේ වගේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී එහෙම පෙන්නනවා දැන් සමුදය සත්‍යයේදී සමුදය ඇති වෙන්න පුළුවන් ප්‍රභේද යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේස තණ්හා උපජ්ජමන උපජ්ජති එත නිවිසමන අනිවිසති කියලා යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි තණ්හාව පවතින්නේ එහි කියලා ඊට පස්සේ මොනවද ලෝකේ ප්‍රිය මොනවද මధుර කියලා ඊට පස්සේ කාරණා 60ක් වෙනවා මොනවද 60 ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි චේතනා 6යි තණ්හා 6යි විතක්ක 6යි විචාර 6යි කියලා මේ විදිහට. එතකොට ඒක පරියායක් වශයෙන්. ඒක එක් න්‍යායක් හැටියට ගත්තාම ඔය 6 ගොඩවල් වලින් ආධ්‍යාත්මික ආයතන 6න් හැගත්තොත් බාහිර ආයතන 6න් රූපය ගත්තොත් විඥාන 6න් චක්කු විඥානය ගත්තොත් සංපස්ස 6න් චක්කු සංපස්සේ ගත්තොත් වේදනා 6න් චක්කු සංපස්සජා වේදනාව ගත්තොත් සංඥා 6න් චක්කු රූප සංඥාව ගත්තොත් චේතනා 6න් රූප සංචේතනාව ගත්තොත් තණ්හා 6න් රූප තණ්හාව ගත්තොත් විතක්ක 6න් රූප විතක්කේ ගත්තොත් විචාර 6න් රූප විචාරය ගත්තොත් අපිට මෙහෙම පෙනෙන ආරම්භය. එතකොට අපිට රූපයක් පෙනෙනකොට ඇහත් වේලා චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සේ උපන් වේදනා සංඥා චේතනා කියන මේ ඔක්කොම ටික වැය වෙලා අපිට හම්බෙන්නේ රූප විතරයි. වෙන මොකුත් අපි දන්නේ නැහැ. මේ ඔක්කොම ටික ඒ පරයයන් යෙදුනට අපිට මෙහෙම රූපයක් පේනකොට ඒ ඔක්කොම ටික එකට තියෙනවා. ඊට පස්සේ පේන දේ ආරම්භය තණ්හාව හිතලා ඒකට තණ්හාව ඇති කරලා නැවත හිතින් ਵਿਚාරනවා කියන කාරණා ටික කෙරෙන්නේ මේ රූපය මුල් කරගෙන. එතකොට රූපයට අමතරව අපිට වෙන ඇහැ හම්බ වෙන්නේ නැහැ. චක්කු විඥානය හම්බ වෙන්නේ නැහැ. චක්කු සංපස්සේ කියලා එකක් ගන්න නැහැ. චක්කු සංපස්සේ උප වේදනාව කියලා එකක් ප්‍රකට නැහැ. රූප සංඥාවක් කියලා එකක් අමුතුවෙන් ප්‍රකට නැහැ. රූප සංකේතනාවක් ප්‍රකට නැහැ. ඔක්කොම අපිට මෙහෙම පෙනෙන රූපය විතරයි තියෙන්නේ. ඒ රූපය ආරම්භය හිතන කියන කරන බව විතරයි තියෙන්නේ. එතකොට යම් වෙලාවකදී මේ ඇහැට පෙනෙන රූපේ තියෙනවා නම් එයාට ඇහක් තියෙනවා. මොකද රූපේ තියෙනවා කියන්නේ ඇහැ තියෙනවා කියන එක. ඇහැ උදව් වෙන රූපේ පෙවුනේ. රූපේ හම්බුනේ. රූපේ තියෙනවා කියන්නේ ඇහැ තියෙනවා යන පරියායට යනවා. එතකොට රූපේ තියෙනවා කියන්නේ චක්කු විඥානේ තියෙනවා කියන කණේට යනවා. චක්කු මොකද ඔක්කොම ටික යෙදිලා හම්බ වෙන ප්‍රතිඵලයේ තියෙනවා කියලා අපිට හම්බ වෙනකොට අර ඔක්කොම ධර්ම තියෙනවා කියන කාරණාව තියෙනවා. අපිට පුළුවන් නම් දකින්න රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා බලන්න ඒ වෙලාවේදී ඒ අනුගේ නාම ධර්ම ටික ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා තියෙනවා. එතකොටවත් නාම ධර්මයන් ටික වෙන වෙනම ලක්ෂණ ගති ටික අපි බැලිය යුතුයි. ඔකෙදී ලෝකෝත්තර මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා කොටස් දෙකකට බෙදෙනවා. පූර්ව භාග ප්‍රතිපදාවේදී තමයි ස්කන්ධයන්ගේ ලක්ෂණ ටික වෙන වෙනම අපිට ඉගෙන ගන්න වෙන්නේ. මේ රූපය ඇතිවීම, මේ රූපය නැතිවීම, මේ වේදනාව ඇතිවීම නැතිවීම, සංඥාව ඇතිවීම නැතිවීම කියලා අපිට ඉගෙන ගන්න වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී ස්කන්ධ පංචකයම එකට ඉපදෙතර විරුද්ධ වෙනවා කියන කාරණාව ප්‍රකට වෙනවා, තේරෙනවා. ඒ නිසා මේ රූපය ගැන තමයි වැඩි අවධානයක් යොමු කරනවා මම කියන ධර්මයේ පෙන්වන්නේ බුදුරජාණන් මහාන කබලින්ක ආහාරය පිළිසිඳ දැනගත්තොත් යම් සංයෝජනයකින් දනෝ සත්‍ය මේ ලෝකෙට එනං ඒ සංයෝජනයට නැහැ. කබලින්ක ආහාරය පිළිසිඳ දැක්ක කිව්වොත් එයාට රූපය පිළිසිඳ දැක්කා කනට යනවා. එතකොට අපි හිතාගන්නේ රූපය
බොහොම පහසුයි තේරුම් ගන්න කියලා. නමුත් රූපේ විතරක් තේරුම් ගත්තම අනාගතයෙන් බලයටපත් වෙනවා. ඒ කියන්නේ රූපේ තමයි ගොඩක් අමාරුම ස්වභාවයට යන්නේ. එතෙන්දී ඒ පෙන්වන gati ටික අල්ලගන්න අපි දක්ෂම. ඒ නිසා දැන් අර මම කියන්නේ හැම වෙලාවෙම අපිට මේ ඒ රූපයේ ස්වභාවයේ තත්ත්ව පරිදි තේරුම් කරගත්තොත් උදාහරිත කබලික ආහාරයෙන් යුක්ත කයෙන් අපි මෙදෙන්නේ මොහොතේ මේ ඒ තරම් කියන්නේ මේ අපි කොහොමද හැමෝටම මේ යථාර්ථ වශයෙන් ගත්තාම ඇහැ කවදාවත් රූප පේන ඇහැ පේන්නේ අපිට කියන අපිට අපේ ඇහැට පේන්නේ නැහැ. ඇහෙන් ලෝකෙ බලන්න පුළුවන්. ඇහෙන් බැලුවොත් පේන්නේ මොනවද? ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ මොනවද? රූප. කනට කන ඇහෙන්නේ. කනෙන් අහන්න පුළුවන් මොනවද? ශබ්ද. නාසයට නාසය දැනෙන්නේ. නාසයෙන් දැනෙන්නේ ගන්ධ. දිවට දිව දැනෙන්නේ. එතකොට දිවට දැනෙන්නේ රස. ඊට පස්සේ කයට කය දැනෙන්නේ. කයට ගැටෙන්නේ ඔක්කොම. හිතට හිත දැනෙන්නේ. හිතට දැනෙන්නේ ධර්මාරම්. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔන්න ඔය ටික තේරුම් ගන්න. ඊට පස්සේ ඔක තව ක්‍රමයක් තියෙනවා. අපි දැක්ක ඇහැට ඇහැ පේන්නේ පේන්නේ රූප. කනට කන ඇහෙන්නේ ඇහෙන්නේ ශබ්ද කියලා පෙවුනනේ. තව මොඩකමක් තියෙනවා. ඇහැට ඇහැ පේන්නේ පේන්නේ රූප. නමුත් අපි ගාව මොඩකමක් තියෙනවා ඇහැට ඇහැ බලන්න පුළුවන් කියලා. ඇහෙන් දිව බලන්න පුළුවන් කියලා. ඇහෙන් කන බලන්න පුළුවන් කියලා. නාසයෙන් ඇහෙන් නාසය දකින්න පුළුවන්. ඇහෙන් කය බලන්න පුළුවන් කියලා අපිට මෝඩකමක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් නම් ඇහැට පේන්නේ රූපමයි කියලා එක විනිශ්චයකින් එක රූපායතනෙ විතරක් පිළිසින් දකින්න ඔය ඔක්කොම රූපායතන කරා. එක රූපායතනෙ විතරක් හරියට පිළිසින් දකින්න. එහෙම නැත්නම් ශබ්දායතනෙ හරියට පිළිසින් දකින්න රූපෙ මිදෙනවා. එක තැනයි තියෙන්නේ. මොකද කෙලස් ටික ඔක්කොම පැටලලා තියෙන එකට. අර මම ඉස්සර රූපමාවක් කියන්නේ දැන් වටේට මෙහෙම කණු ටිකක් හිටෙව්වොත් කණු 6ක් මේ කණු ලනු කැලලක් බඳිනවා මේ කණු ලනු කැලලක් බඳිනවා මේ කණු ලනු කැලලක් මේ කණු ලනු කැලලක් තියෙනවා කියන්නකො මේ කණු තියෙන ලනු කැලල බඳිනවා ඒ ඉදිරියෙන් තියෙන එක. ඒ ලනු කැලල මෙහෙම බඳිනවා මෙහෙම මේ ලනු කැලල ටික පැටලුවොත් මැද දැලක් බැඳී ඉදී නේද? තේරුම් ගන්න. ඒ වගේ අපි මේ තෘෂ්ණා නැමැති දැල බැඳෙන්න කළා කීයද වෙන මොකොත් නෙමෙයි. ඇහෙන් දකින දේ කනට ගැට ගන්නවා. කනෙන් ගැට ගන්න දේ ඇහෙන දේ ඇහැට ගැට ගන්නවා. ඒ කියන්නේ පේන දේ අහන්න පුළුවන්, ඇහෙන දේ පේනවා, පේන දේ ගඳ සුවඳ දැනෙනවා, ගඳ සුවඳ දැනෙන දේ පේනවා, රස විඳින දේ දකින්න පුළුවන්, දකින්න දේ රස විඳින්න පුළුවන්, දකින දේ ගඳ එනවා. කිලෝ හොම ආයතන ටික පටලුපු එක විතරයි තියෙන්නේ. අපිට ලෙහා ගන්න තියෙන්නේ. ඒ කෝටු කැල්ලේ තියෙන ලනුව ඒ කෝටු කැල්ලෙම පැටලුවා. ඔහොම කෝටු කැල්ලේ හැයේ තියෙන ලනු කැල්ලේ ඒ කෝටු කැල්ලෙන් පැටලුවොත් මැද දැල ලෙහි ඉදීම. ඒ වගේ දිත්තමත්තන් දකින්නදී දැකීමක් විතරයි. ඒක ආයේ කිසිම ආයතනයකට ඕගොල්ලෝ බැඳෙන්නේ නැත්තම්. අහනදී ඇහිමක් විතරයි. ආය කන ආධ්‍යාත්මික ආයතන වලටත් අනිත් ආයතන ටිකටත් එකකට බැඳෙන්නේ නැත්තම් මේ දැල ලෙහෙනවා ඉදීම. සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. එතකොට ඒ නිසා මෙතනදී අන්නේ රූපයේ පිළිසින් දකින්න ටිකට මහම් කියන්නේ කියන එක තමයි හැමදාම මම කියන්නේ. ඒ කියන්නේ හොඳට නෝන මෙහෙवला බැලුවොත් තමන්ට ප්‍රත්‍යක්ෂ නෝනක් වෙනවා මේක මෙහෙමමයි කියන්නේ. ඉන්නේ ඒක
ටික තමයි මම හැම වෙලේම මතක් කරන්නේ. මොකද මේ ආයතන ටික බුදුරජාණන් දේශනා කරන ආයතන කුසල නැහැ. ආයතනයේ දක්ෂ නැතිකම තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයේ අපි ඒ අදක්ෂකම තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන කෘත්‍ය ටික හඳුනන්න නැතිකම තියෙනවා. එතකොට ඒ නිසාම ඒ ආයතන අනුවගේ නාම ධර්ම ටිකත් අපිට ආත්ම වෙලා තියෙනවා. ඒ නිසා රූපේ පරිණියෙන් සහවත් වෙනවනම් හොඳයි කියන්නේ. කොන්නම නාම ධර්ම ගැන කිටියෙන් විස්තර කරන්න ටික. ඒක දැරිකම හින්දා නෙවෙයි. නමුත් මට හිතෙන්නේ අවශ්‍යම දේ තමයි මේ රූපේ. මොකද ඖදාරික රූපේ රැවටීම තියෙද්දී සිව් නාම ධර්මයන් අපි හසු කරගන්නවා කියන එක වෙන්නේ නැහැ. අපිට පෙනෙන මට්ටමේ රූපේක මුලාව තියෙද්දී නොපෙනෙන සිව් නාම ධර්ම අල්ලගන්න හරියමද. මොකද දැන් රූපේ ගත්තාම ඔය දැන් අපි ඔය කතා කරන්නේ රූපෙත් ඖදාරික කියලා රළු පැත්ත. තව තියෙනවා රූපේ. ඒ කියන්නේ තව උඩට යනකොට මේ රූපයත් අපිට ඉතා සියුම් මට්ටමට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ අපිට මේ රළු මට්ටමේ රූප හැදෙන්න උදව් වෙලා තියෙන ඒක ඔබ්බේ පවතින සියුම් මට්ටමේ රූප. ඒකට කියනවා ධම්මායතනේ පරියාපන්න රූප කියලා. ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, විඤ්ඤාති රූප, ලෞතා, මුදිතා, කම්මඤ්ඤතා කියලා මේ වගේ තව ඉතාමත් සියුම් රූප ටිකක් තියෙනවා. එතකොට ඒ රූප ටිකේ හටගත්ත කෘත්‍ය තමයි ඖදාරික රූප ටික තමයි අපිට මේ දෙන්නේ. ඒ ඖදාරික කියන්නේ රළු ගොරෝසු මට්ටම. ඒ ගොරෝසු මට්ටමේ රූප ටික තවත් අපි දන්නේ. අපි රූපයේ පිළිසින් දර්ශනා කියනකොට ආරම්භකටම අපි නෝන කීයේ වැඩෙන්න ඕනේ. එතකොට අපි මම ඊයේ මතක් කරේ දැන් අක්ෂය අපරිඥාත බව නිසා පංච උපාදාන ස්කන්ධය පිළිසින්ද නොදකින්න බව නිසා මේ පංච උපාදාන ස්කන්ධයේ සත්පුද්ගල සංඥාවක් තියෙන්නේ කියලා. එතකොට අපි නාම ධර්ම ගත්තොත් ඉස්සෙල්ලා හොඳට නාම ධර්ම ටික ප්‍රකට කරගන්න. ඒ කියන්නේ යම්සි වේදනාවක් තියෙනවා නම් හැම වේදනාවක්ම සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. විඳීම කියන්නේ වේදනාව කියන්නේ සිතේ ඇති වෙන ගතිය. චෛතසික කියලා කියන්නේ සිතේ වූවා කියලා. සිතක ඇති වෙන ගතිය. ඒක ඇති වෙන්නේ හැම වෙලාවෙම ස්පර්ශය නිසා. ස්පර්ශය කියනක සිතේ තියෙන ගතිය. එතකොට මේ වේදනාව උප්පත්ති වශයෙන් 6 ආකාරයයි කියලා අපි විස්තර කරනවා. 3 ආකාර වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් අපි නම් කරන චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා. හොඳට අපිට තීරණය යන්නට ඕනේ, තීරණය කරන්නට ඕනේ. වේදනාව කියන එක හිතේ ඇති වෙන ගතිය, චෛතසිකය. ඒක ස්පර්ශය නිසා ඇති වෙන. එතකොට දැන් අපි වේදනාව පස්සනාවමත් වඩනවන යම් කෙනෙක් අපි කියමු දැන් අපි වේදනාව පිළිසිඳ නොදන්න නිසායි අපේ එක්කම කියලා මේ වේදනාව කියන මේ රූපය අත ගන්න. දැන් අපිට මේ කාය සංපස්සේ නිසා ඇති වුණු වේදනාවක් ස්පර්ශය නිසා ඒ වේදනාව හිතේ ඇති වෙන්නේ. ඒ වේදනාව ආයේ කයේ නැහැ. අපි කවදාවත් ඒ වේදනාවේ ප්‍රපංච නොවුනොත් කෙලෙස් නැතිනම් හිතෙන කෙන කියලා අත ගන්න යන්නේ නැහැ. ඇයි මේ කායට ස්පර්ශ වෙච්ච නිසා ස්පර්ශ නැමැති හේතුවේ ඵලය වේදනාව. ආපහු ඒ ඵලය හේතුවටයි තිනේ. ආයනේ කායටයි තිනේ. දැන් අපි හැම වෙලාවෙම කරන්නේ ඒ වේදනාවේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා තව වේදනාවක් උපද්දවා ගන්නවා. දැන් මధుරේ කනවා කියන්නකෝ අනකොට
ඔන්න කාය සංපස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. දැන් මේ වේදනාවට කිසිම දෙයක් කරන්න බෑ. අනාත්මයි කියලා කියන්නේ අපිට ඒ උපන්න වේදනාවට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් වේදනාවට අනාත්මයි කියන්නේ. එහෙනම් ආත්මයි කිය හැකියි. මේ උපන්න වේදනාවට කිසි කෙනෙකුට කවදාවත්ම කිසිම විකල්පයක් නැහැ කරන්න බෑ මොකද. දැන් ඒ ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. අපි ආත්මය කියන අපි හිතනවා මේ වේදනාව අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ වේදනාව නැති කරන්න පුළුවන් කියලා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අත ගන්න. දැන් අපි කලේ අර ඉස්සෙල්ල වේදනාවට ප්‍රතිකර්මයි කියලා අපි හිතන්නේ. නමුත් ඉස්සෙල්ල වේදනාවට අපි කිසිම දෙයක් කළේ නැහැ. ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. දැන් අලුතෙන් වෙන ස්පර්ශයක් හැදුවා. ඒ වෙන ස්පර්ශයක් හදපු නිසා ඒ ස්පර්ශයෙන් උපන්න වේදනාවට දැන් හිත හසු වෙලා හින්දා අපි වෙලා. එතකොට අර වේදනාවට මුකුත් කළා නෙමෙයි දැන් වෙන හේතුවක් හදලා මේ තියෙන්නේ. ඒ වගේ හැම වෙලාවෙම වේදනාව කියන එක අපිට හසු කරගන්න පුළුවන්කම තියෙන්න තෝනේ රූපයට ඇඳෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ එතකොට බඩේ කැක්කුම්, කන් කැක්කුම්, ඔළුවේ කැක්කුම් නැහැ. ඒ කියන්නේ දැන් වේදනාව කියන එක දැන් ඇහැට පෙනෙන රූපේ නම් කරනවා අත කියලා. වේදනාව ඇති වෙන එක ඒ පෙනෙන එකට ගැට ගැහුවාම තමයි අපේ වේදනාව වෙලා තියෙන්නේ. එතකොට කෙලෙස්. වේදනාවේ නියම ස්වභාවය දැක්කොත් අපිට වේදනාවට ආත්මය. මේ කාය සංපස්යෙන් වේදනාවක් උපදින්න පුළුවන්. ඒ ස්පර්ශ නැති වුණ නැති. නමුත් අපි රූපයේ මම කියන හැඟීම ඇතිතාක් රූපයට නැඹුරු වෙච්ච මනස ඇතිතාක් වේදනාව උපදිනකොට මනස තියෙන අපේ රූපයට නැඹුරු වෙලා නිසා නිතෙතින්ම වේදනාව මේ කය අනුගන්නේ. ඒකද නාම ධර්ම කියලා කියන්නේ ඒකේ ස්වභාවය තමයි නාමනාර්ථය නාම රූපයට අනුව නැමේ පෞතින හැම වෙලාවෙම. ඒ නිසා නාමයි කියනවා. රූපයට අනුව නැමේ පෞතින ලක්ෂණය නිසා මේ නාම කියලා කියන්නේ. එතකොට ඒකේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මේ රූපයට අනුව තමයි හිත තබන්නේ තීරණය කරන්නේ. ඉතින් වේදනාවේ gati ටික අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන දැන් සතිපට්ඨානය වඩනවා නම් කෙනෙක් කකුල දැන් කැක්කුමක් වෙනකොට ඒ වේදනාව හොඳට වේදනාව විතරක් හිතට කකුල ඈදෙන්න නොදී කකුල හිතට මවා ගන්න නොදී නැවෙන්නේ නැති වෙන විදිහට වේදනා ගතිය විතරක් හොඳට අරමුණු කළා මේ ස්පර්ශය නිසා මේ වේදනාව හට ගන්නව නේද මේ ස්පර්ශ නැති වෙනකොට වේදනාවක් නැති වෙනව නේද කියලා යම් කිසි කෙනෙකුට බලන්න පුළුවන් නම් අන්න ඒ වේදනාවේ ප්‍රපංච නැහැ. යම් කිසි කෙනෙකුට කකුල වේදන එතකොට එහාට ඒ කැක්කුමුණත් ඉවසන්න පුළුවන් මට්ටමට එනවා. ටිකක් කරලා යනකොට හේම ඒ කැක්කුමත් උදාහන් වෙලා යනවා. පැය දෙකක් වුණත් ඉන්න පුළුවන්. පැය දෙකක් ඕරලාත් ඉන්න පුළුවන් මට්ටමට එනවා. නමුත් අපිට වෙන්නේ වේදනාව කෙනෙකුගේ කකුලේ වුණොත් එයා විනාඩි 10ක්වත් ඉන්නේ නැහැ. මොකද කකුල දිග අරින්නමයි හිතෙන්නේ. ඕගලන්ට වේදනාව එනකොට හොඳට අල්ලගන්න පුළුවන් වෙලාව ඒ වෙලාවේදී කකුල දිග අරින්න කියලා කකුල සිහි කරලා හිත නැඹුරු වෙනකොටම ඒ වේදනාවෙන් ඒ කකුල පේන එක අයින් කරගත්තොත් ඒක මකන්න පුළුවන් නම් ඕගලන්ට මේ කකුල දිග අරින්න හිත නැමෙන්නේ නැති වෙයි. කියන්නේ බොහොම සියුම් එකයි මම කියනවා අපිට මේ රූපය කියන පැත්තෙන් යන්න වෙනවා. ඒ ටික ප්‍රකට වුණොත් තමයි චිත්තජ රූප ප්‍රකට වෙන්නේ අපිට. මේ සංඥා කියලා කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා සංඥාව 6 ආකාරයකට තියෙනවා. එතකොට ඒකෙදි සංඥාව අපි දැනගත යුතු විවහාරයෙන් වෙන් කළා. සංඥාව විවහාරයෙන් වෙන් කළා කියලා කියන්නේ රූප සංඥාව කියන්නේ මොකද්ද? නිල් පාට, කහ පාට, රතු පාට කියලා වර්ණ පෙනෙන බව දිගයි, රවුම් 4ක්, 8ක්, 12
කියලා හැඩතල පෙනෙන බව කියලා අපිට පෙනෙන ඒ හැඩතල සතහන් වලට කියනවා රූප සංඥාව කියලා. එතකොට රූපේ යම් බඳු රූප සංඥාව බඳු රූප සංඥාව යම් බඳු රූපේ බඳු මේ විදිහට අපිට තියෙන්නේ. මොකද රූපේම අහඹය අපිට රූප සංඥාවක් තියෙනවා. එතකොට එතනදී සංඥාව විවහාරයෙන් වෙන් කරලා දැනගන්න ඕනේ අපි. ඒකේ නිල් පාට, කහ පාට, රතු පාට කියනකොට සංඥාව තව කෙනෙකුට පෙන්වන්න ක්‍රමයක් නැහැ. විඤ්ඤාතියකින් පැනවීමකින් තොරව, හැඟවීමකින් තොරව. දැන් මම මොකක්ද හරි දිහා බලාගෙන ඉන්නවා නම් මම මොකක්ද දිහාද කියලා බලන්න කය හෝ වචන හෝ උදව් කරගන්න නැතුව ඕගලන්ට පෙන්වන්න බෑ. මගේ කාය සංකාරය හෝ වචී සංකාරය හෝ උදව් කරගෙන තමයි සංඥාව පෙන්වන්න වෙන්නේ. ඒකයි සංඥාව හැම වෙලාවෙම වෝහාර වේපක්කම් වික්‍රේ සංඥාව වදාන. මහාන සංඥාව කියලා කියන්නේ සංඥාගේ විපාකය කියන්නේ මොකද? විවහාර කරන බව. එතකොට නමුත් අපි විවහාර මාත්‍රයෙන්, පඤ්ඤාප්ති මාත්‍රයෙන් සංඥාව වෙන් කරගන්න දැනගන්නට ඕනේ. දැන් ඒකේ අපි කියමු දැන් කළු පාටයි කියලා කියන්නේ. දැන් මේක කිව්වහම අපි මෙතන ප්‍රඥාප්තිය වෙන් කරගන්න දැන් කළු පාට කියන්නේ ප්‍රඥාප්තිය. සංඥාව ආරම්භය කළ සංකාරය. සංඥාව කියන්නේ ප්‍රඥාප්තියකින් තොරව මේ වර්ණ සතහන විතර පෙනෙන බව. අන්න ඒ වගේ ඉර ලක්ෂණ ටික ඉතලා දැනගන්න ඕනේ. දැන් මම අර උකට කියන්න කමෙන් අර උපමාවක් දැන් අර මාස 7 පුංචි ළමයි අඬනකොට අර අම්මලා මොකද කරන්නේ? නිල් පාට එක පාට අර ශබ්ද නගලා කැරකෙනේ උඩින් ඉල්ලනවනේ. දැන් මේ පොඩි ළමයාට අඬන්න නැතුව අරක දිහා බලාගෙන ඉන්න එක පාටට පේන හින්දා. නමුත් එයා දන්නේ මේ නිල් කහ රතු කියලා නම් දන්නේ. නමුත් වර්ණ ටික පේනවනේ. ආන් මේ මට්ටම තමයි සංඥාව. දැන් මෙහෙම අපිට ඕනම කෙනෙකුට බලන්න පුළුවන් මට්ටම සංඥාව. අර කළු පාට එක කියලා ඕගොල්ලන්ට විස්තර තව කෙනෙකුට පෙන්වන්න ඕගොල්ලෝ මාධ්‍යයක් ගන්නවා නම් ඒකේ සංඥාවෙන් බැහැර සංකාරය. සංඥාව පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැ සංකාරයකින් තොරව. එතකොට ඒ නිසා රූප සංඥාව කියන්නේ සබ්දයක් එහෙමයි. දැන් රත් සබ්දය, ආස්ස සබ්දය, මනුස්ස සබ්දය, ස්ත්‍රී සබ්දය, පුරුෂ සබ්දය කියලා අපි ශබ්ද සංඥාවේ ශබ්දයේ හැඩසටහන් තියෙනවනේ. අහවල් ගායකයාගේ කියලා අපි හඳුනනවා මේ ශබ්ද. ශබ්ද හඳුනන එක තමයි ශබ්ද සංඥාව කියලා කියන්නේ. එතකොට මේ හඳුනන එක තව කෙනෙකුට පෙන්වන්න ගත්ත මාධ්‍ය තමයි හඳුල්ලෙන සංඛාරය. මේ වික්‍රත්නායක මහත්තයාගේ ශබ්ද, අමරදේව මහත්තයාගේ ශබ්ද කියලා නැත්නම් හඳ කියලා අපි නම් කරන්නේ නැත්නම් දෙක හඳ, බල්ලෙක් පුරන හඳ, බස් එකක හඳ කියලා අපි අර ශබ්දයට නම් කරනවා. එතකොට ඒ විවහාරයෙන් අයින් කළා අර ශබ්ද නානත්වය හඳුනන ගතියෙන් දකින්න ඕනේ ශබ්ද සංඥාව කියන්නේ. ඒ වගේමයි ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම එහෙමයි. ඊට පස්සේ සංඛාරය කියන එක දැන් කියන රූප සංඥාව ආරම්භයේ අපි කළු පාටයි කියනවා. අන්න රූප සංචේතන. එහෙනම් සබ්දයට බස් එකක සබ්ද කියලා අපි හිතුවා ශබ්ද සංචේතන. එතකොට නාසයට දැනෙන ගන්ධයකට ගන්ධ සංචේතන. දැනෙන ගන්ධයකට මල් සුවඳ, හඳුන් ගෝරු සුවඳ කියන ගන්ධ සංචේතන. ඊට පස්සේ මේ චේතනා මත තමයි සංහාර කියන හැම වෙලාවෙම අපිට තියෙන්නේ. මේ හිතන ආකාරය ගැන තමයි ඊට පස්සේ තණ්හාව කියන්නේ. දැන් මොකදී මම මතක් කළේ දැන් අපි මෙහෙම රූපයක් පේනවා කියන්නකො. ඒ රූපේ විඳිනවා දැන් රූපේ හැඩේ අපි හඳුනනවා.
හඳුනන හැඩයට හැම වෙලාවෙම අපි හිතනකොට චේතනාවේ නානත්වයක් තියෙනවා. දැන් මම හිතනවා උපාසකම්ම කියලා. තව කෙනෙක් හිතන්න පුළුවන් මගේ අම්මා කියලා. තව කෙනෙක් මගේ නංගි කියලා. තව කෙනෙක් මගේ දුව කියලා. දැන් එකම රූපේ ආරම්භය අපි කෙනා එක විදිහට දැන් හිතුවේ. දැන් මේ රූපෙට බැඳීම තියෙන්නේ ඇහැයි මට්ටමවත් රූපේ මට්ටමවත් වේදනාවේ මට්ටමවත් සංඥාවේ මට්ටමවත් නෙමෙයි. මේ විවහාර මට්ටමක. ඒකේ දැන් මේ මගේ දුව කියලා බැලුවාම ඒ රූපෙට ඇති වෙන්නේ දරුවෙකුට තියෙන සෙනෙහස වගේ තැනක. නමුත් ඒ දුව කියලා බලන කෙනාගේ సంతානිය ඇති වෙනවා සෙනෙහස කියන එක මිසක මේ රූපෙ මොකද ගිහිල්ලා නෙමෙයි. මේ මගේ අම්මානේ කියලා කෙනෙක් බලනකොට මේ මගේ අම්මානේ කියලා බලපු කෙනාගේ సంతානිය ඇති වෙනවා සෙනෙහස කියන එක. එයා හිතන්නේ මේ අම්මව දැක්කම තමයි මේ ආදරය ඇති වෙන්නේ කියලා. නමුත් එයා බලන විදිහට එයාගේ సంతානිය ඇති වෙලා තියෙනවා. හොඳට සිහි කරගන්න ඕනේ. එතකොට මේ මගේ දිරින්දන්නේ කියලා යම් කිසි කෙනෙක් බලනකොට ඒ බලපු විදිහට එයාගේ సంతානය කෙලෙස් ඇති වෙලා තියෙනවා. එතකොට මේ රූපය එක්කෙනෙකුගේ මට්ටමටවත් මේ රූපේ මේ මවසේ මෙහෙත ඇති කළත් නැහැ. දරුසේ මෙහෙත ඇති කළත් නැහැ. දිරින්ද කෙනෙකුට තියෙන ආදරය ඇති කළත් නැහැ. රූපයේ ආහාරයෙන් හැදුණු වර්ණ සතහන් මාත්‍රය උපාදාය රූප වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. ඒ රූපයේ හඳුනලා ඒකට විවහාර කරනකොට විවහාර කරන කෙනාගේ මනසේ ඒ විවහාරයත් එක්කම උපදින ගති තියෙනවා. නමුත් අපිට තේන්නේ නැහැ මේ ඉදිරියෙන් තියෙන රූපය ආරම්භය අපි හිතපු ආකාරයට අපි තුල කෙලෙස් ඇති වෙලා කියලා. අපිට පෙන්වන්නේ ඉදිරියෙන් ඉන්න මේ දරුවටයි මම කැමති. මේ මගේ අම්මටයි මම කැමති කියලා කෙලෙසකට පෙන්වන්නේ බාහිර වස්තුවටයි මේ නිකයි මේ කැමැත්ත ආවේ කියලා. ඒකයි අර පර්යායෙන් පෙන්නේ රූප සංඥා රූප විචක්ක රූප තණ්හා. අන්තිමට දරුවා කියලා හෝ දුව කියලා හෝ බිරිඳ කියලා හෝ අම්මා කියලා හෝ මෙයා හිතලා එයා තුල යම් තණ්හාවක් ගොඩ නැගුණාට යථාර්ථයේ තියෙන රූප තණ්හාව. මෙතන තියෙන රූප තණ්හාව. ඒ කියන්නේ අන්තිමට ඒ කියන්නේ රූපය කෙලින්ම රූපයක් විදිහට පෙනී සතර මහා ධාතුන්ගේ වර්ණ සටහනක් හැටියට පෙනී ඉඳලා අපිට තණ්හාවක් තියෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවා. දැන් අපිට මෙහෙම හැට වර්ණ සටහනක් රූපයක් වෙන්නේ ඒ පේන රූපයේ අපි හිතෙන් හඳුනලා හිතින් අපිම විවහාර කරනවා මේ අම්මනේ කියලා. දැන් අම්මා කියලා මම හිතුවාම හිතන කම නිසා මා තුල දෙනහට ආදරයක් ඇති වෙනවා නම් දැන් යම් කෙලෙසයක් ඇති වුණා නම් යථාර්ථයේ තියෙන්නේ මොකද්ද මේ රූප තණ්හා කියන තැනක. මම මොන විදිහට හිතුවත් මෙතන තියෙන ඇත්ත මේක. එතකොට අපි රූප විතක්කෝ රූප විචාරෝ කියන්නේ තණ්හාව ඇති වුණාට පස්සේ නැවත හිතින් ඒක විතක් කරනවා. හිතින් මේ අරමුණ හොයනවා. අපි කියන දරුවා කියලා එහෙම රවටනාට පස්සේ හැම වෙලේම සිහි කරන පුතාම ආවේ නැහැ කියලා හොයනවා. ඒ වගේ අන්තිමට ඔය එක අරමුණ කොහොමනම් ඔය වගේ දකින හැම අරමුණකම මේ කෙලස් ටික යෙදිලා මේ විදිහට වෙනකොට ලෝකයක් හැදීම පුදුම නෑ අපි තුල. අන්තිමට ගත්තාම සම්පූර්ණ සංයෝජන ගොඩක් තියෙන්නේ අපි ජීවත් වෙන පුද්ගල ජීවත් වෙන කියන තැනක විතරක රාශියක් එක්ක ඇතිවෙච්ච සංයෝජන ගොඩක් තියෙනවා. ඒකයි දැන් ලෝක පුද්ගලයේ කියන තැන තියෙන දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙක විතරයි. ස්කන්ධ ටික මේ රූපස්කන්ධය ගත්තාම දුක්ඛ සත්‍යය ඒ ආරම්භය විවහාර කරලා අම්මා දුව බිරිඳ කියලා මොන හරි විදිහට විවහාර කරලා කෙනාගේ సంతාන තුළ කෙලෙස් පවත්වගෙන තියෙනවා.
එතකොට ඒ විදිහටමයි මේකත් රූපේ මේ රූපේ බලලා මේකට මම කියන විවහාර කළා ආත්ම සෙනෙහස කියන එක ඇති කරගෙන තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර හැම පැත්තෙම අන්තිමට තියෙන ස්කන්ධ ටිකයි කෙලස් ගොඩක විතරයි. ඒ ටිකේ විද්‍යමාන වෙලා තියෙනවා තමන් සහ අනුන් අනිත් අය ගොඩාක් අය ඉන්නා වගේ විදිහකින් අපිට ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් මෙතන මේ ස්කන්ධ ටික පිටින්ද දැක්කහම මෙන්න මේ දෝෂය හසු වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ ඕම පරිණිය වුණාම බාහිර කියන දුක්ඛ සත්‍ය ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික නිසා තණ්හා මාන දිට්ඨි කෙලෙස් අපි ඇති කරගන්න හැටි කියන උත්තරේ අන්තිමට මේ ඥාත පරිඥා කියන ටිකෙන් අපිට ලැබෙන්නේ. ස්කන්ධ ටික හරියට බලාගෙන ගියාම රූපේ ස්වභාවය ඒ නිසා විදින ස්වභාවයේ මනසෙන් හඳුනන ස්වභාවයේ මනසෙන් හිතන ස්වභාවයේ මනසෙන් ඒ නිසා තණ්හාව ඇති වෙන ස්වභාවයේ මනසේ කියලා මේ වගේ රූපය මුල් කරගෙන Taman තුල නාම ධර්ම උදව් කරගෙන කෙලෙස් ඇතිවෙච්ච හැටි ප්‍රකට වෙනවා. තව පැත්තෙන් ගත්තාම දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙකේට ප්‍රකට වෙනවා. එතකොට එයා දන්නවා මේ දුක්ඛ ස්කන්ධයන්ගේ යතහ ස්වභාවය බලනකොට වෙන්නේ මොකද? ලෝභ දේශ මොහ නැති නේ. ඒ කියන්නේ දැන් අපි මේ රූපය දිහා බලනවා නම් අපි දැක්කත් ඉස්සෙල්ලා එකම රූපය දිහා අම්මා කියලා බලලා කෙනෙක් මව් කෙනෙක් ඇති කරගත්තා. ඒ රූපය දිහා දරුවා කියලා බලලා දරු කෙනෙක් ඇති කරගත්තා. බිරිඳ කියලා බලලා බිරිඳ කෙනෙකුට තියෙන සෙනෙහස ඇති කරගත්තා. නන්ද කියලා බලලා නන්ද කෙනෙකුට සෙනෙහස ඇති කරගත්තා. නංගියක් කියලා බලලා සහෝදරයෙකුට තියෙන සෙනෙහස ඇති කරගත්තා. දැන් මේ ඔක්කොම සෙනෙහස කියන ටික ඔක්කොම කෙනාගේ සංකාණේ තියෙන මේ රූපෙට චුට්ටකටයි නෑ. ඒ මත්තම මතයි කෙලස් ටික මත්තම මත මේ රූපේ තියා ගනුදෙනු කරන්නේ හැඳෙන්නේ. ඒ කියන්නේ දරුවෙකුයි අම්මයි අතර තියෙන සම්බන්ධය නෙමෙයි සහෝදරියක් එක්ක තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධය නෙමෙයි ස්වාමියා දෙන්න අතර තියෙන සම්බන්ධය. මේ විදිහට දැන් මේ Taman හදාගත්ත ප්‍රතිරූප ටිකෙන් තමයි මේ රූපයක ගනුදෙනු කරන්නේ. එතකොට ඒ ටිකමයි මේ ස්කන්ධ ටික නිරුද්ධ වුණත් ඒ සිනහස Tamanගේ මනසනේ මේ රූපේ අඳලාගෙන සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. ඒ මෞසිනහස නැති වෙන්නේ නැහැ යාගේ මනස. ඒ දරුසෙනහස නැති වෙන්නේ නැහැ. ඒ සහෝදරසෙනහස නැති වෙන්නේ. ඒක මරණාසන්න මොහොතේ සිහි කළ ප්‍රතිසන්දිතුනොත් යන්න පුළුවන්. ආයේ මෙහෙ ඕනේ නැහැ එහෙම රූප. ඒක සම්පූර්ණ මව කියන එක හදාගත්තේ සෙනහස අත කියලා ගත්තේ Tamanගේ මනස නිසා. ඕකට මම අරහන් මෙලෙම කියන්නේ භවපච්චය ජාති කියනකොට භවය කියන එක දකින්න Tamanගේ මනසෙන් කියලා. මොකද මේ ඔක්කොම දේවල් තියෙනවා ඉන්නවා කියන මට්ටම තියෙන අපේ මනසේ. දැන් අපි මැරිච්ච දැන් අපි හිතාගෙන ඉන්නේ භවය කියලා කියන්නේ මේ බාහිර තියෙන දේවල් නේ. බාහිර දේවල් තියෙනවා කියන ගතිය තියෙන අපේ මනස තුළ. අන්න ඒ ස්වභාවයටයි භවය කියන්නේ. මරණාසන්න මොහොතේ දැන් අපිට අපේ නැති වෙච්ච තාත්තා කෙනෙක් හරි අයියා කෙනෙක් හරි තව දරුවෙක් හරි අපේ මරණාසන්න මොහොතේ කලින් මැරිච්ච කෙනෙක් අපිට සිහි වුණොත් එයා මේ කොහෙවත් නැහැ. අපිට අර වගේම ආදරේ හැඟීමෙන් නැති වෙයිද? ආහොත් අපි මේ තණ්හාවට ආයෙ උපදිනවා. එතකොට භවපච්චය ජාති නම් අපිට ඉපදීමට හේතු වෙලා තියෙන භවයේ තිබිලා තියෙන කොහෙද? මනස. ඒකයි බුදුරජාණන් දේශනා කරන චේතනා භව. චේතනාවයි භවය කියලා කියන්නේ. මෝහ අවිජ්ජා ආයෝන සංඛාරං විකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භව. චේතනාවයි භවය කියලා කියන්නේ. මම කියන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොට දැකපු අහපු දේවල් උපයෝගී කරගෙන ස්පර්ශ ආයතන හයේ මාධ්‍යකෙ උදව් කරගෙන මුළු ලෝකයක්ම ඇති බවට අපිට දැනෙනවා. මේ දැනෙන ටික තියෙන අපේ මනසේ. ඊටාමසිය මේකට කියන කුද්දක විතර්ක සුකුම විතර්ක චිත්තානුපරිවර්තන හිත අනුව පෙරලෙන ධර්ම. එතකොට ඒ නිසා මේ ලෝකේ අඳුනතු තියෙන්නේ. ඔය කියනවා කියන එකකින් එකක් සිහි කළා තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට දැන්
ඒ මොකද අපි ජීවත් වෙන්නකොට ආයතන ටික පරිහරණය කළේ මේ භවය ඇති වෙන විදිහට. ඒ කියන්නේ අම්මා දුව පුතා කියලා විවහාර කරලා අපිම තණ්හාව හදලා අතහැරලා තියෙන. ඒ කියන්නේ මනස පෝෂණය කළා තණ්හා මාන දිට්ඨි මේ හැම අරමුණක්ම අතහරින්නේ භවය කියන තැන හදලා යතහරින්නේ අපි හඳුන්නේ. ඕනම අරමුණක් ආපහු සිහි කළ ප්‍රතිසන්දෝෂයෙන් යන්න පුළුවන් හේතු ටික හදලා යතහරින්නේ. සම්බලායම භවයේ දක්වාම යනවා. හදලා අතහරින්න. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් සමාධිත්‍ය. ඇත්ත ඇති හැටි දකින්න කිව්වා. අපි ඒක සාමාන්‍ය රළු මට්ටමට ගන්න. දැන් අපි බලනවා මේ රූපේ යථා ස්වභාවය. කෙනෙකුට නිග්‍රහ කරනවත් නෙමෙයි. බුදුදහම කියන්නේ අසුභවාදී දර්ශනයක් නෙමෙයි. අදා වැළපෙන දුක ගැනම කියන ශාසනයක් නෙමෙයි. බුදුදහම කියන්නේ ඇත්ත ඇති හැටි පෙන්වන ශාසනයක්. එහෙම නැතුව මේක මේ විලාප නගන දුක් කියන මහා අඳුනාවක් හැටියට දකින්න එපා. සමහරු තර්ක කරන බුදුදහම කියන්නේ නිකන් අඳුනාවක් නෑ ඇඟිලෙන දුකම කියනවනේ කියලා. නෑ ඇත්ත ඇති හැටි. සැපත් කියන බුදුරජාණන් වහන්සේ. ඒ සැපේ අනිත්‍යයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ ලෝකේ සැප කියලා යමක් නැත්තම් මේ ලෝකය ඇලෙන්නේ නෑ. සැප කියලා දෙයක් කියන හින්දා ඇලෙන්නේ. හැබැයි ඒ සැපේ අනිත්‍යයි. එතකොට මේ ලෝකේ දුක කියලා යමක් නැත්තම් මේ ලෝකේ කලකිරෙන්නේ නැහැ. දුක කියලා දෙයක් තියෙන හින්දා ඒ කලකිරෙන්නේ. බුදුදහම ඇවිල්ලා හැම වෙලේම යථාර්ථවාදී. එතකොට මේ කයේ යථා ස්වභාවයෙන් අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපේ පුද්ගලයා කියන තැනට කාය කියන්නේ කොට්ටාස කියන එක. කොට්ටාස 32ක් තියෙනවා. දෙතිස් කොට්ටාසය කේස් ලොම් නිය දත් හම් මස් නහර ඇට මෙතන මේ වගේ එකින් එක ඇති හැටි අපි නුවණින් බලනවා කියනකොට මේ කය දිහා බලලා කන බොන ඒකට හේතු ටිකත් ඇත්ත ඇති හැටියෙන් බලනවා. කන බොන ආහාර නිසා හැදෙන්නේ කියලා දැන් තේන අරමුණාරම්භය තමයි අපි හිතන්නේ. දැන් බලන්න එහෙම හිතනකොට කෙනෙක් දරුවා කියලා බලලා දරු කෙනෙක් ඇති කර ගන්නවා නම් මෙහෙම බලන කෙනාට දරු කෙනෙක් නැහැ. අම්මා කියලා මේ රූපේ දිහා බලලා මව් කෙනෙක් ඇති කර ගන්නවා නම් ඒ කෙනෙක් මේ අරමුණේ නැහැ. බිරිඳ කියලා බලලා කෙනෙක් ඇති කර ගන්නවා නම් ඒ කෙනෙක් මේ අරමුණේ නැහැ. සහෝදරී කියලා බලලා කෙනෙක් ඇති කර ගන්නවා නම් ඒ කෙනෙක් නැහැ. ඇත්ත ඇති හැටි බැලුවාම මෙයාට අම්මත් නෙමෙයි, දුවත් නෙමෙයි, සහෝදරයක් නෙමෙයි, නැන්දත් නෙමෙයි, ආච්චිත් නෙමෙයි, මේකක්වත් නෙමෙයි. එතකොට අර ලෝකයේ මට්ටමේ අරමුණක් දැකලා මනස තුල උපදින කෙලෙස් ටික නෑ මේ විදිහට බලන කෙනාට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කායේ කායනුපස්සී විහෙරති ආකාස සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනසං. මහණෙනි කයේ කයානුව බලන්ද කොහොමද කෙලෙස් තවන වැඩතුව මනා දැනුම් ඇතුව ලෝභ දේශ දෙක හික්මන විදිහට ඒ කියන්නේ අපි මෙච්චර කල මේ ඇහැට අපේ රූපයක් හම්බුන මේ රූපේ දිහා අපි බලන්නේ ලෝභ දේශ ඇති වෙන විදිහට. ලෝභ දේශ කියනකොට රාගයම කියලා 아무තු රළු මට්ටමක් ඕනේ මම අම්මා කියලා බැලුවා නම් ඇති. ඒකෝර මං ගාව සෙනෙහස ඇති වෙනවා නම් පුද්ගලයෙක් කියලා බැලුවා නම් ඇති. එතකොට කෙනෙක් කියන මට්ටමක මට ආත්මානුකම්පාව වශයෙන් හැඟීමක් හෝ ඇති වෙනවා නම් මෙතෙන්දී ඒ තමයි මේ මට්ටමේ ප්‍රපංච ටික. නමුත් මට පුළුවන් නම් මේව කායන් යතහා තිතං යතහා පනිහිතං යම්සේ පවතිද යම්සේ පිටපවතිද ඇත්ත ඇති මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරනකොට අපි ගාවර ලෝකයා යම් විදිහකට බලලා කෙලෙස් උපදිනවා නම් ඒ ක්‍රමය නෑ. එතකොට වෙන්නේ මොකද්ද? මේ විදිහට බැලුවොත් මේ හිත නීවරණ චිත්තය ගෙවෙනවා. කාම්බුම යනවාගේ චිත්ත ගෙවෙනවා. එදාට මේ අරමුණේ අපි තදින් ඇරිලා නෑ, අල්ලගෙන නෑ. කිසිම අපහසුවකින් තොරව
රූපය අනිත්‍යයි කියන එක තේරෙනවා. ඒ කියන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඉන් පස්සේ ඒක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි කියලා දැක්කොත් ඒක බහුව වෙන්නේ නැහැ. හිතේ හිතන සත්‍යයටපත් වෙන්නේ නැහැ. ඒක ඇති බවට නැදෙන්නේ නැහැ. දැන් මම අර කියන්නේ ඔයගොල්ලෝ වතුරකට එදෙන්න අපි ඕන තරම් වතුරට එදෙන්න කියලා අපේ ඡායාව පේනවා. අපි පැත්තකට ආවහම දැරිවීමකින් හරි ඉබේ අපිට හිතෙන ගතියක් තියෙනවලු දැන් අපේ ඡායාව ගැන. ඉන්නේ තියෙන්නේ එහෙම හිතින්නේ. කන්නාදී මූණ බලලා ඇද්ද අපි කොච්චර. නමුත් ඒවා අපිට නැවත හිතේ හිතෙනවා. ඒවා හිතලා අපි එක දේවල් මනෝ කර්ම ගොඩනගනවාද? නෑ ඇයි? එහෙම දේවල් නෑ කියලා පෙනෙනවා නම් ඉබේමයි හිතන ගතිය නතර වෙන්නේ. හිතනව නෙමෙයි, නොහිතා ඉන්නව නෙමෙයි හිතෙන්නේ. හිතුවිලි උපදින්න තියෙන හේතුව. නමුත් දැන් ඇහෙන් අපි මොන හරි දෙයක් බලලා අහකට යනකොට දැක්කු දෙය තියෙනවා කියලා හිතනකොට තියෙන එක ගැන හිතනවා කියන එක වෙන්නේ නිරායාසයි. මොකද පුද්ගලයෙක් නෙමෙයි ධර්මතාව ටිකක් තියෙන්නේ. ඒ නිසායි මේ ස්කන්ධය පරිඤ්ඤය කියලා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ස්කන්ධ ටික පිළිසිඳ දැක්කහම ස්කන්ධයන්ගේ අනාත්ම යතහ ස්වභාවයත් ඒ අනිත්‍ය විපරිණාම ස්වභාවයත් හොඳට අපිට තේරෙනවා පෙනෙනවා. එතකොට ඒ අරබය අපේ මනස තුළ ඇති වෙන ලෝභ දේශ මොහ කියන කෙලෙස් හිටින්නේ. ඔන්න ඔය කෘත්‍ය සඳහායි මේ ස්කන්ධ පරිඤ්ඤය කියලා වෙන්නේ කියලා කියන්නේ. ඉතින් දකින්න කියලා. ඒ නිසා එයින් කාම ලෝකේ සත්‍යයන්ට විශේෂයෙන් ප්‍රකට වෙනවා මේ රූපය. ඒ කියන්නේ දැන් සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා කාය වේදනා චිත්ත ධම්ම කියලා ධර්මතා හතරක්. ඒ ධර්මතා හතරේදී හතරක් කොට තියෙන්නේ චරිත හතරකට. ප්‍රධාන චරිත දෙකකට. මේ ඔක්කොම චරිත එකට එකතු කරලා මේ තුඹුමෙම සත්‍ය ගොඩවල් දෙකකට බෙදෙනවා තෘෂ්ණා චරිත, දිට්ඨි චරිත කියලා. ඊට පස්සේ තෘෂ්ණා චරිත කියපු සත්‍යය ආපහු දෙකකට බෙදෙනවා දුක්ඛපටිපදා, දණ්ඩා, විඤ්ඤා දුක්ඛපටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ ප්‍රතිපදාව ගොඩාක් දුක් සහිතයි. එයාගේ නුවණද ගොඩාක් අඩුයි කියලා එක කොටසකට බෙදෙනවා. ප්‍රතිපදාව ගොඩාක් දුක් සහිතයි, නුවණ හැබැයි තීක්ෂණයි, ඉක්මනට වහා ධර්මය අවබෝධ වෙනවා කියලා කොටසයි. දිට්ඨි චරිතය දෙකට බෙදෙනවා සුඛාපටිපදා, දණ්ඩා, විඤ්ඤා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. ඒ දිට්ඨි චරිතයේදී එයාගේ ප්‍රතිපදාව බොහොම සැපයි. හැබැයි කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව සැප වුණාම නුවණ හරියම හිමින් වැඩේ. තව කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව සැපයි නුවණ බොහොම සීක්‍රයි. ඒ කියන්නේ ප්‍රතිපදාව දුකයි කියලා කියන්නේ හිත සමාධි කරන්න හරි අමාරුයි. බොහොම දුකසේ තමයි හිත සමාධි කරන්නේ. මෙන්න මෙයාට තමයි දුක්ඛ ප්‍රතිපදා කියන්නේ. හිත සමාධි කරන්නේ බොහොම හිමින් මොනවා හරි කරුණක් කිව්වම යටින් රිංගලා අර දියකව මාළු අල්ලන්න වගේ යටින් ගිහිල්ලා අල්ලගන්න හැකියාව නැහැ. ඉතින් නැවත බෙදලා කියන්න ඕනේ. එයා තර්ක කරලා විතර්ක කරලා හිතලා තමයි පොඩි අර්ථයක් දැනගන්නේ. තව කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුක් සහිත හිත සමාධි වෙන්නේ නැහැ. හරි අමාරුයි හිත සමාධි කරන්න. හැබැයි එයාට දහම තේරෙනවා. හිත වැඩෙන ටිකේ මොනවා හරි අර්ථයක් බලාගන්න හිතනකොට ශනිකව ඒක තේරෙන ගතියක් තියෙනවා. මේ එයාට කියන දුක්ඛපටිපදා කිප්පාදු. තව කෙනෙක් ඉන්නවා හිත සමාධි කරන්න අපහසු නැහැ. එයාට හරි පහසුවෙන් ඉක්මනට හිත එකඟ වෙනවා. හැබැයි දහම තේරෙනවා හරි අඩුයි. ඒකයි දණ්ඩාරි. තව කෙනෙක් ඉන්නවා හිතත් හොඳට සමාධි මොනවා හරි කරුණක් කිව්වහම ශනික වේක තේරෙනවා වැටෙනවා.
අන්න ඒ වගේ චරිත ප්‍රභේද තියෙනවා. ඔන්න ඔය චරිත නානත්වයේ මත මේ ප්‍රතිපදා නානත්වයක් තියෙනවා. චරිත නානත්වය කිව්වේ තෘෂ්ණා චරිත, ditthi චරිත කියලා දෙකට බෙදුවා. ඒ දෙන්නගේ ප්‍රතිපදා හතරක් තියෙනවා. දුක් ප්‍රතිපත්ති ඇති නුවණ ආඩු, දුක් ප්‍රතිපත්ති ඇති නුවණ වැඩි. සැප ප්‍රතිපත්ති ඇති නුවණ ආඩු, සැප ප්‍රතිපත්ති ඇති නුවණ වැඩි. ඔන්න ඔය චරිත දෙක මත ප්‍රතිපද හතර අනුව තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ඒකෙන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව කියන දෙක තියෙන්නේ දුක්ඛ ප්‍රතිපදා, දණ්ඩා විඤ්ඤා, දුක්ඛ ප්‍රතිපදා, කිප්පා විඤ්ඤා කියන චරිත දෙකට. තණ්හා චරිතයට. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන දෙක තියෙන්නේ ditthi චරිතයට. තණ්හාව නැහැ ප්‍රකට. ditthi චරිතයට එයාට ප්‍රතිපදාව සුවයි, සපයි, නුවණ අඩුයි, නුවණ වැඩි කියන චරිත දෙකට. ඒ පෙන්නුවේ එතනදී එහෙනම් රූපයේ කායානුපස්සනාව බලන කෙනා තෘෂ්ණා චරිතයටයි වැටෙන්නේ. නුවණ අඩුයි, ප්‍රතිපදාව දුකයි. ඒ හින්දා අපි කායානුපස්සනාව වඩන්නේ නැතුව ධම්මානුපස්සනාවෙන් පටන් ගමු කියලා එහෙම බෑ. මොකද ඒකට හේතුව මේ පෙන්වුවේ සතිපට්ඨාන කාම භූමියට විතරක් නෙමෙයි. දෙවියන්ටත් අයිති මේක, බ්‍රහ්මයන්ටත් අයිති. දැන් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ අයට අමුතුවෙන් රූපයන් කර කර ඉන්න ඕනේ නැහැ. එයාගේ ප්‍රතිපදාව බොහොම සුවයි. ඒ වගේ ආයත කෙලින්ම මේ නාම ධර්මයන්ගෙම ප්‍රතිපදාව හසු වෙනවා. ඒ බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල ආයත භවනා කරනවානේ. ඒ ආයත සතර සතිපට්ඨානෙම තමයි. නැත්නම් මේ සතර සතිපට්ඨාන මනුස්ස මට්ටමට විතරක් දේශනා කළා නෙමෙයි. තුන් භූමිය අනුවගේ සියලුම සත්‍යයන්ටයි ආйти. නමුත් කාම භූමියේ වැසි සත්‍යය බොහෝ සෙයින් රූපේ පදනම් කරගෙන ඉන්නේ. ඒකයි දැන් නාම ධර්ම ටිකටයි රූප ධර්මයටයි කෙලස් දෙකට බෙදනවා. දැන් රූපය තණ්හාවට පදක් ගන්නවා. රූපය කියන එක තණ්හාව ඇති වෙන්න ආසන්න කාරණාව. නාම ධර්ම ටික අවිද්‍යාවට පදක් ගන්නවා. ආසන්න නාම ධර්ම ටික අවිද්‍යාව ඇති වෙන්න මුල් කාරණාව. එතකොට තෘෂ්ණාව කියන එක, තෘෂ්ණාචර්යය කියේ රූපය මුල වෙලා තියෙන කාම භූමිය කියන එක හැම වෙලාවෙම තෘෂ්ණාවෙන් හටගත් එක. තෘෂ්ණාව මුල් වෙලා මේ රූපය හදන්නේ. නාම ධර්ම ටික අවිද්‍යාව මුල වෙලායි හදන්නේ. එතකොට දැන් කාම භූමියේ ඉන්න අපිට විශේෂයෙන්ම ඉස්ලාම ප්‍රකට වෙන්නේ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව දෙක. අර විදිහට ප්‍රභේද චරිත හතර දෙක පෙන්නලා ප්‍රතිපදා හතර පෙන්නද්දී අපි එහෙනම් නාම ධර්ම පැත්තෙන් ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව පටන් ගන්නවා කියලා බෑ කියන එක මම මතක් කළේ. මොකද ඒක බොහෝ සෙයින් කාම භූමිය ඉක්මවා හිටපු දෙවියන්ට, බ්‍රහ්මයන්ට වගේ අයට නම් ඔක ගෝචරයි. එයාටත් එකයි මේ පෙන්නේ. ඒ නිසා කාම භූමියේ ඇති සත්‍යයන්ට බොහෝ සෙයින්ම තියෙන්නේ මොකද්ද? කායානුපස්සනාව විතරයි. මොකද ඒකයි මේ කාම භූමියේ සත්‍යයන්ට දුක්ඛ ප්‍රතිපදාවෙන් හිත සමාධි කරන්න හරි අමාරුයි. හැමෝටම හිත සමාධි කරන්න හරි අමාරුයි. කෙනෙකුට හිත සමාධි කරන්න අමාරුයි විතරක් නෙමෙයි, නුවණත් අදිවි. අර ගහෙන් රතුන් මිනිහට ගුණායනවා වගේ හිත සමාධි වෙන්නේ නුවණත්. ඒ කියන්නේ දක්ෂමදි කර්ම කාරණා ගලපල ක්ෂණිකව ගන්න. එතකොට සමහර කෙනෙකුට හිත වදන එක සමාධි කරන එක දුෂ්කර වුණාට තීක්ෂණ. ඒ කියන්නේ හඟවා අර්ථයක් මේ කිව්වේ මේක නේද කියලා වක්‍රාකාරව කියලා අල්ලගන්න පුළුවන්. දක්ෂකමක් තියෙනවා. එතකොට ඒ නිසා
මෙතනදී සතර සතිපට්ඨානේ කායानुපස්සනාව හැම වෙලාවෙම කාම භූමියේ සත්‍යයන්ට බොහෝ සෙයින් ප්‍රවේශයකට යනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායේ කායानुපස්සී වේදති ආත්තාති සම්පජාන සත්‍යමා විනය ලෝකේ අභිචේතෝ මනසං කියලා. කෙලස්තවන වැළැටුව මනා නුවණින් යුක්තෝ සිහියකින් කය ගැන බලන් ලෝභ දේශ දෙක ඉක්මන විදිහට කියලා කිව්වේ රූපයක් දිහා බලන් එපා අම්මා කියලා තාත්තා කියලා දුව කියලා පුතා කියලා සහෝදරයෙක් කියලා බලන් එපා කියනවා. එහෙනම් අම්මා තාත්තා දුව පුතා කියලා උදව් කරන්න එපා කියලා කිව්වා නෙමෙයි. නුවණ ගැන කියන්නේ. අනිත් කෙනෙකුටත් වඩා වැඩිතර ලෝකිතර දක්ෂයි කෘතෝපකාර ගුණයට නෑ. අපි කියමු නුවණ ගෙනියනවා මම අම්මා කියලා විවහාර කරද්දී තියෙන මෙහෙම ඇත්තක් නේද කියන නුවණක් තියෙනවා. නමුත් ලෝකයට පේන්නේ වංකකම කෙනෙක් නෙවෙයි කරන්න තියෙන උපරිම සේවයක් කරනවා. මේ මගේ දරුවා කියලා බලන තැනක එහා නුවණින් ඒ රූපෙ දිහා බලන්න ඒ කියන්නේ දරුවා කියලා බලනකොට වෙනදට ඇති වෙන යම් කෙනෙක්ක් තියෙනවා. සතිපට්ඨාන වඩන කෙනා ඒ සෙනෙහස ඇති නොවන විදිහට හිත තියන්නේ. නුවණින් බලන නමුත් කෙරෙන්න තියෙන යුතුයකම් ටික වෙනදාට වඩා හොඳට කරනවා. මොකද කෙලෙස් වලින් ගතිත නොවුණු කෙනාටයි ලෝකෙට වැඩිපුර සේවයක් කරන්න පුළුවන්. එහෙම නැතු එයා ලෝකෙ තුල මනුස්සකමවත් නොදන්න උච්ඡේදවාදයේ කැටියට වැටුණා නෙමෙයි අම්මෙක් නෑ තාත්තෙක් නෑ දුවෙක් පුතෙක් සහෝදරෙක් නෑ කියන දෙයක්පත් වුණා නෙමෙයි. ලෝකෙ තියෙන සත්‍යයට වඩා ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට අමුතියෙන් අම්මට සලකන්න තාත්තට සලකන්න දරුවන්ට සලකන්න කියන එක ඕනේ නෑ කියන්නේ. ඒ ලෝකයාගේ ස්වභාවයට වඩා වැඩිතර ස්වභාවයෙන් දෙනවා මෙයාට. ඒ කියන්නේ සමහර විටක අම්මා දරුවෝ හොඳට ඉන්නකම් සලකනවා. බැරි වෙලා කුෂ්ඨ රෝගයක් හැදිලා පිළි ගඳ හැදෙන කුණු වෙච්ච ගෙඩියක් එහෙම හැදුනොත් අම්මා කියන එකත් අයින් කරයි ලෝකෙ. නැත්තම් බොහෝම ඈතින් ඉඳලා දුකින් ගෙඩිය අඟුර කල්නවා වගේ නෝ මෙයා එහෙම නැහැ. මොකද සතිපට්ඨාන වඩන කෙනාගේ ලක්ෂණය පෙන්වනවා කොහොමද? මෙයා දක්ෂයි පිළිකුල් අරමුණේ ඕන නොපිළිකුල්වත් ඉන්න පුළුවන්. නොපිළිකුලේ පිළිකුල්වත් ඉන්න පුළුවන්. ඊට පස්සේ පිළිකුල් දේ පිළිකුල්වත් ඕනනම් ඉන්න පුළුවන්. පිළිකුලේ නොපිළිකුල්වත් ඉන්න පුළුවන්. නොපිළිකුලේ නොපිළිකුල්වත් ඉන්න පුළුවන්. පිළිකුල්වත් ඉන්න පුළුවන්. පිළිකුලේ නොපිළිකුල්වත් පිළිකුල්වත් ඉන්න පුළුවන්. නොපිළිකුලේ නොපිළිකුල්වත් පිළිකුල්වත් ඉන්න පුළුවන්. ඊට පස්සේ නොපිළිකුලේ පිළිකුල්ද නොපිළිකුල්ද නැතු ඕනනම් උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. හිත ඕන විදිහකට හදාගන්න වෙනට පුළුවන්. ඒ නිසා ඕනම පිළිකුල් අරමුණක ධර්මතාවයේ හිත තියලා ඒ කටයුතු කරන්න එයාට බැරි නෑ පුළුවන්. ඒ හින්දා එයා සියතින්ම කරනවා. ආය අඳුන් අල්ලනවා වගේ කරන්නේ ආදරෙන්ම කරනවා. මොකද එයාට විතර කුසලයේ ගැන දන්න කරුණා ගුණය ගැන වැටහීමක් තියෙන චරිතයක් තව නැහැ මේ ධර්ම තියෙනකොට. ඒ නිසා මම මෙහෙම කිව්වහම අම්මා කියලා බලන් දෙපා තාත්තා කියලා බලන් දෙපා කියලා ඒ සලකන ගුණ ටිකත් අතහැරනවා කියලා හිතන්න දෙපා. ඒ ගුණ ටික වැඩිතරම් පිළිතනවා කියන එක විතරක් දකින්න. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ විතර ලෝකයේ කෙරේ කරුණාවක් තියෙන තව කෙනෙක් නැති නේ. නමුත් මොකද බුදුරජාණන් වහන්සේ මේ රූපේ සත්පුද්ගල භාවයේ ඉක්මන විදිහට නොවන තිබ්බා කියලා අම්මට කලකන් දෙපා තාත්තට කලකන් දෙපා කියලා එහෙම තත්ත්වයකටපත් වුණා නෑ බුද්ධත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහන්නේ මේ කිඹුල්වතින් හමන සුළඟද මට සැපක් කියනවා. කිඹුල්වත් පුරේ පැත්තේ ඉඳලා හමන සුළඟද මට සැපයක් කියන සම්බන්ධ බුදුරජාණන් මේවා ලොකු අර්ථයක් වෙන්නනවා. ඒ කියන්නේ තෘෂ්ණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ ditthi වශයෙන් එහෙම කියන්නේ නෑ. ලෝකෙට කියන ධහම තිබුණා කියලා මිනිස්කම නැති වෙන්න බෑ නැති වෙලා නෑ. තව උසස් වෙන්නට ඕනේ කියන එක කියන්නේ.
ඒ නිසා ඒ බව සුතට මතක තියාගන්නත් ඕන. නැත්නම් මම මේ කියන දේ ඕගොල්ලන්ට හිතේ නිකන් අම්මත් තේරෙන්නේ නැහැ මොකද සතර මහා ධාතුනේ කියයි. එතකොට රැකෙන්නේ මොකද්ද? අර සත්‍යාස්ත්‍ර වල නිගමනයේට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ කම්බිලි අතරින් කේස කම්බිලිය අන්තිම හීනයි අන්තිම තුච්චයි කියන. කේස වලින් අර කම්බිලිය. උෂ්ණ කාලෙට ඉන්න බෑ උෂ්ණේ කියන සීත කාලෙට අධික සීතලයි කියන. කම්බිලි වලින් හදන කම්බිලි. කියන්නේ ඇඟ පොරවන හදන කම්බිලිය ඒක සුව පහසු වෙන්නට රස්න කාලෙදි රස්න නැතුව සීතල කරන්න ඕන. සීතල කාලෙදි උෂ්ණ දෙන්න ඕන. නමුත් කේස කම්බිලිය එහෙම නෙමෙයි කියනවා. උෂ්ණ කාලෙදි අධික උෂ්ණයි. සීත කාලෙදි අධික සීතලයි. ඒ හින්දා කම්බිලිය අතරින් කේස කම්බිලිය අන්තිම තුච්චයි. මහණෙනි වාදයන් අතරින් මේ මස්කලිකෝසල වාදයේ තුච්චයි කිය. මොකද එයාගේ වාදය මේ සත්‍ය පුද්ගලෙක් නෑ. කඩුව කියන්නේ සතර මහා ධාතු. මිනිහා කියන තැන තියෙන සතර මහා ධාතු කඩුවෙන් එන්නා කියන්නේ සතර මහා ධාතු අතරින් ගියා. ආයි නැරෙන්නෙක් නෑ මරන්නෙක් නෑ කියලා උච්ඡේදවාදයට වැටෙනවා. එතකොට නිවන් දකින්න කියලා උච්ඡේදවාදයට වැටේ. ඒ නිසා ඒ බව තුනට මතක තියෙන්න ඕනේ. මේ හැම තැනකදීම කියන්නේ ඥාන දර්ශනයක් ගැන. විඥාණයෙන් අම්මා කියලා හඳුනනවා. විඥාණයෙන් දරුවා කියලා හොඳට දන්නවා. අම්මා කියන තැන දරුවා කියන තැන ප්‍රඥාවෙන් පිළිසිඳ දකිනවා මෙහෙම දෙයක් කියන්නේ කියලා. විඥාණයෙන් කියන පුත්‍ති ටික වෙනම කරනවා ප්‍රඥාවෙන් කියන තියෙන ටික වෙනම කරනවා. ඒක විශේෂණයක් නෑ. වෙනසක් නෑ. ඒ නිසා මේ බාහිර දෙපා භාවනාවට ගිහිල්ලා ඔයගොල්ලන්ට මව් සෙනෙහස පිය දෙනෙහස නැති වෙලා වතුර උගුරක් නොදෙන්නටපත් වුණා නම් භාවනාවේ ශ්‍රේෂ්ඨකමට ගිහිල්ලා එහෙම තියනවා නෙවෙයි තියෙන ටිකක් පිළිහිලා ඒ බව මතක තියාගන්න ඕනේ. අර එතකොට වැටෙන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒක ඔන්නගේ නම නම් මතක නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන දේශනා කරනකොට භාවිත ඉන්ද්‍රිය මේ සාසනේ ගැඩු ඉන්ද්‍රියට පුද්ගලයා කියලා අපේ එක නිගණ්ඨ අසපෝසෙක් කෙනෙක් නාමත කරන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේත් උගන්වනවා කොහොමද කියන්නේ ඇහෙන් රූප බලන් දෙපා මොකද රූප බැලුවාමයි ලෝභ දේශ මොහ වෙන්නේ එහෙනම් ඇහැ රැක ගන්න ඇහැ සංවර කර ගන්න කනෙන් ශබ්ද අහන්න නැතුව කන සංවර කර ගන්න නාසයෙන් ගඳ සුවඳ ලබන සංවර කර ගන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා බුදු ශාස්ත්‍රඥ වහන්සේ කියන විදිහට එහෙනම් අන්ධයත් හොඳට ඉන්ද්‍රිය වැඩුණු කෙනෙක් එයාට රූප පේන්නේ නැහනේ එහෙනම් දීරත් හොඳට ඉන්ද්‍රිය වැඩුණු කෙනෙක්යි ශබ්ද ඇහෙන්නේ නැහැ නමුත් මේ ශාසනය එහෙම නෙමෙයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඇහෙන් රූප දැකලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඇහැ පරිහරණය කරන්න බන්නේ ගන්න එපා ලෝභ දේශ මොහ දුරු වෙන විදිහට ඇහැ පරිහරණය කරන්න ඇහැට පේන දේ නුවණින් යුක්තව කටයුතු කරන්න මේක මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ දැන් ඔයගලන්ට පන්සලකට දෙන්න ඇහැ ඕනේ නැද්ද බණ පොතක් කියවන්න එතකොට ඇහැ ඕනේ නැද්ද ඒකේ මොකද පිළිහෙනවද එහෙනම් එක රූපයක්වත් නොබෙලිය යුතුද එහෙම නැහැ. අන්න ඒ වගේ අර්ථයක්. එතකොට අර නිකන්ට කියපු එක වගේ වෙනවා අපි මේකේ අර්ථය තේරුම් ගන්න නැතුව අම්මත් නැහැ තාත්තත් නැහැ සතර මහා ධාතුයි කියලා ගත්තොත්. ඒ නිසා ඒවත් මතක තියාගන්න පොඩි ළමයිට වගේ ඔක්කොම පැති කියලා දෙන්නත් බැහැ. මොකද බණ කියද්දී චූටි හිතේ තියෙන්නේ බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් අපි මේ ටික කියන්නේ. නමුත් බණ අහනකොට චූටි දෙයක් වර්ධුනොත් ඒක අනිත් පැත්තට අල්ලගන්න යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේකකින්වත් මේ මනුස්ස දහම අතහැරලා හිම නැහැ. මනුස්ස දහම වෙනදටත් වඩා ශ්‍රේෂ්ඨ විදිහට තියෙන්න ඕනේ. යකින් දිව යන ඥාන දර්ශනයක් විතරයි තියෙන්නේ. යකින් අපි කියමු උඩින් ගඟ ගලන දැන් ගඟ වේගින් ගලන උඩින් වතුර නතර වෙලා වගේ තියෙනවා. අනේ අදින් නම් ගඟේ වතුර ගොඩාක් තියෙනවා නේද කියලා කෙනෙක් කතා කරනකොට
අපිත් ඕවනේ ඊටත් වඩා අදන ගොඩාක් වතුර තියෙනවා කියලා අපි කතා කරන අරයට තර්ක කරන්න යන්නේ. නමුත් අපි නුවණ ගෙනියන්න ඕනේ. මේ වෙලාවේ වතුර තියෙනවා මේ යටින් මේ වතුර ගලාගෙන යනවා නේද කියලා නුවණ අපේ තියෙනවා. නමුත් විසම ලෝකේ සම හැදෙන ඕව ඊට වඩා අද වතුර ගොඩාක් තියෙනවා කියලා කියනවා. ඇති බවකින් කතා කරනවා නම් අපිට නුවණ තියෙනවා. නෑ මේක ඇත්ත මේක. අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අම්මේ පොස්ත ගේන්න මොන අම්මේද මේ සතර මහා ධාතුන් කියලා රණ්ඩු කරන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒ විදිහට නුවණින් කටයුතු කරන්ද ඉතින් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභ දේශ දෙක හික්මන විදිහට කය ගැන බලන්න කියලා පෙන්වන්නේ. දැන් අපි දැක්ක අපි වෙනදට රූපයක් ගැන ඇහෙන් බලනකොට ලෝභ දේශ දෙක ඇති වෙන විදිහට බලලා තියෙනවා. ඒ කියන්නේ දලෝ මිනිසෙක් කියලා, ස්ත්‍රියක් කියලා, පුරුෂයෙක් කියලා, දරුවෙක් කියලා මොන විදිහට හරි සත්පුද්ගල ආත්ම ස්වභාවය ඇති වෙන විදිහටයි අපි බලලා තින්නේ. බලන විදිහට ලෝභ දේශ දෙක ඇති වෙනවා. දැන් ලෝභ දේශ දෙක හික්මන විදිහට බලන්න කියනකොට ලෝකයා මේ රූපේ දිහා බලන ක්‍රමවේදය සම්පූර්ණ වෙනස් කරන්න වෙනවා අපිට. දරුවා කියලා, අම්මා කියලා, තාත්තා කියලා, දුව කියලා, පුතා, මිනිසයා කියන එක න්‍යායකින්වත් නැහැ. ඇති හැටි බලන්න වෙනවා. එතකොටයි අපිට මේ තණ්හාව නැති වෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා මතක් කළා තණ්හාව කියනකොට රූප තණ්හාව කියනකොට අපිට ඒ රූප තණ්හාව ඇති වෙලා තියෙන වක්‍රාකාරය. ඒ කියන්නේ කෙලින්ම රූපයකට තණ්හා කරන්නේ නැහැ. රූපය කියන එක පෙනෙන මට්ටමට එනකොට ඒක අපි හදා ගන්නවා විවහාර මේ දරුවෙක් නේ කියලා. ඊට පස්සේ දරුවටයි අපි කියන්නේ. රූපේටයි අපි දරුවා කියලා විවහාර කළා තින්නේ. අපි දරුවා කිව්වට කන බොන ආහාරයෙන් නේද හම්මත් ලේනාර ඇටට එක එහෙමමයි. ඊට පස්සේ අපි දරුවටයි තණ්හා කරන්නේ. නමුත් අපි දන්නේ තියෙන්නේ රූපයට දරුවා කිව්ව දරුවටයි තණ්හාව. අන්තිමට අපි තණ්හා කරලා තියෙන්නේ වක්‍රාකාර රූපෙට. නමුත් අපිට ඒක පේන්නේ අපිට පෙන්වන්නේ. අවිද්‍යාව කියන්නේ ඒකයි. ඇත්ත ඇති හැටි වහලා වෙන වැරද්දක් පෙන්නලයි තණ්හාව ඇති කරන්නේ හැමදේම. ඒ කියන්නේ රූපේ යථා ස්වභාවයේ වහලා දරුවෙක් හැටියට පෙන්වනවා. ඒ ටික අවිද්‍යා සංඛාරයේ කෘත්‍යය. අවිද්‍යාව කියන එක දෙආකාරයකින් ක්‍රියා කරනවා. එකක් තමයි ඇත්ත ඇති හැටි නොපෙනෙන සංඛාරය ඇති කරනවා. රූපේ තත්ත්වපරදී රූපේ ස්වභාවය නොපෙනෙන සංඛාරය ඇති කරනවා කියන්නේ දරුවෙක් හැටියට පෙන්වනවා. ඊට පස්සේ ඒ ටික සුදුසු විදිහෙන් තණ්හාව ඇති කරන්නේ. ඒකයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව. ඊට පස්සේ දරුවටයි තණ්හාව දරුවයිමයි. දැන් දරුසෙනෙහසයි අපිට බව වෙනවා තියෙන්නේ. එතකොට හම්බුනේ රූපයක් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ටික තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඕක තමයි හැම දිනකටම ඉතුරු වෙන දෑරැද්දන් ටික. මොකටද මේ? එහා පැත්තට යනකොට දෙන්න අනිත් පැත්තට ප්‍රතිසන්දියස යන්නේ. එතකොට කිසිම වෙලාවක රූපයට කෙලින්ම අපිට තණ්හාව ඇති වෙලා නැහැ. තණ්හාව ඇති වෙන්නේ ওই වගේ වස්ත්‍රාකාර. ශබ්ද රූපේ ශබ්ද රූප ස්වභාවය පෙන්වන්නේ ඇත්ත සංඛාරය ඇති කරනවා. ඒක ශබ්දයේ අහවල් ගායකයාගේ කියලා පෙන්වන්නේ. ඔන්න ඇත්තම පෙන්වන වරදක් වෙනවා. ඒකට කැමති. ඒක මට ඕනේ. තණ්හා උපාදාන බව. දැන් මතක තියෙන හිතෙන් හිතෙනුත් කිය ඉන්නේ සින්දුවන්ගුදේ. හරිද? ගන්ධයත් එහෙමයි. හැම වෙලාවෙම අවිද්‍යා මේ රූප මාත්‍රයක් රූපේ පෙනෙන තැන කටයුතු ටිකක් කරලා තියෙන වෙනම අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුරිම කම්ම පවස්මින් මෝහෝ අවිද්‍යා ආයෝන සංඛාරා නිකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භවෝ ඉද ප්‍රතිසන්දිපච්චය. ඒ කියන්නේ පෙර කර්ම භවයේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන මේ ටික
මේ ප්‍රතිසන්දියට හේතුයි. නැත්තම් අපව පෙන්නනවා බුදුරජාණන් වහන්සේ අරටක පෙන්නලා පුරේකත සම්මත ඉද ප්‍රතිසන්දිපත්‍ය මේ ප්‍රතිසන්දිට හේතුයි ඉද ප්‍රතිසන්දි විඥානං අද ඉද ප්‍රතිසන්දි විඥානං ඔක්කාන්ති නාම රූපම් ප්‍රසාදෝ ආයතන පුට්ඨෝපස වේදිත වේදන අද ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා නාම රූප දෙක ඇති වෙලා ආයතන ඇති වෙලා ආයතන නිසා ස්පර්ශ වෙලා නිසා අපි අරමුණු විඳිනවා විඥාන මට්ටමටපත් වෙනවා මොන විවිධ හඳුනන ටිකට ආයත මොකද කරන්නේ ආයත එකට අර විදිහට විවහාර කරනවා ආයත ඒ ස්කන්ධ ටික ඇත්තම දකිනකොට වැරදි විදිහට දකිනවා වැරදි විදිහට දැකලා සංහා කරනවා ඒක මගි කරගන්නවා පැත්තකින් තියාගන්නවා එතකොට වර්තමානයේ මෝහ අවිජ්ජා ආයෝන සංඛාරා නිකාන්ති තණ්හා උපගමන උපාදානං චේතනා භව ඉදකතස්ස කම්මස ආයතින් ප්‍රතිසන්දිපච්චය මේකලාව කර්මයේ මත ප්‍රතිසන්දිත හේතු ඉදකතස්ස කම්මස ආයතින් ප්‍රතිසන්දිපච්චය ආයෙත් ඔක කෙනවරක් නෑ ආයෙත් ප්‍රතිසන්දි විඥානේ නාම රූප දෙක ආයතන ටික හැදිලා ස්පර්ශ වෙලා ඔන්න රූපාදී අරමුණක් පෙනෙනවා හඳුනන මෙහෙම පෙනෙන තැනට එනවා එන්නේ දැන් මේ නාම රූප ටික ප්‍රතිසන්දි සිත නිසා නාම රූප වෙලා ආයතන ටික හැදිලා ආයතන ටිකෙන් උපද්දපු මේ රූපයක් තියෙන්නේ ඒකයි පෙන්වන මට්ටමට එන්නේ දැන් ආයෙත් උදේට අවිද්‍යාව රින්නවා මේ රූපේ ස්වභාවය තත්ත්ව පරිදි නොදකිනකොට මොකද වෙන්නේ වැරද්දක් වෙනවා මොකද පිටියක් ඒක සවිඥානික වෙන්න ඕනේ අවිඥානික වෙන්න පුළුවන් ඇති මොන නැත්නම් මල් ගහක් කියලා තමයි පෙන්වන්නේ දැන් මේ රූපේ මල් ගහක් ඊට පස්සේ අවිද්‍යාව ඇත්ත රූපායතනේ මේ හේතු ටිකෙන් හදගත්ත රූපේ හැදෙන්න නොපෙන්න වැරද්දක් වෙනවා මොකද්ද මල් ගහක් කියලා පෙන්වනවා මල් ගහක් හදාගත්තා දැන් මේ මල් ගහට කැමති අවිද්‍යා සංකාර තණ්හා මල් ගහ මගේ නැත්තම් මට උපාදානයි ඊටසේ භවයේ මල් ගහ ගැන අපිට හොඳට මතකේ තියෙනවා මරණාසන්න මොහොතේ මල් ගහ කියනොත් පමුණුවෙක් වෙන්න තියෙන ඉඩ තියෙනවා ඒ වගේ හැම එකක්ම අරමුණක් ගන්න ওই චක්‍රය යන්නේ අපිට කර්ම රැස්වීමකින් තොරව අපහැරෙන්නේ නැහැ ඒ කියන්නේ තේන දේ ආරම්භය ඕගොල්ලන්ට ඒක හඳුනලා ඒකට මොන හරි හිතලා කියලා කළා නම් ගනුදෙනු කරන්නේ ඒ තමයි නව කර්ම ටික. ඒකයි දැන් ලෝකේ හේතුඵල ධර්මයක් තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙනකොට ඵලයේ ආපහු හේතුවක් වෙන න්‍යායය තියෙන්නේ. දැන් පෙර කරපු අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකේ ඵලයක් තමයි අද මේ විඥානාත්ම තලතුන් පස්සේ ඉදලා කියලා මේ රූපයක් එන්නේ සැප දුක් විඳින්න තියෙන ටික ඊට පස්සේ ඔය ඵලයෙන් හේතුවක් ඒ රූපේකම ඇත්තම දන්නාකම නිසා ඒ රූපෙම ගහක් කළා සංහා උපාදාන කළා හදා ගන්නවා ඒකම අපව නැවත කලවෙන්න පුළුවන් විදිහ බීජයක් එක හදාගන්න ඒකම ආය වෙනත් එකක් එහෙම නෙමෙයි මේ ආයතන හයෙන්ම කරන්නේ ওই විදිහට එතකොට ඔහොම එකක් ගන්න එක ආයතනයකින් අගන්න ආරම්භ කොච්චරද මේ විදිහට ගියාම මෙහෙම මනසක් ඉතුරු වෙලා තියෙනවා බුදුන් මේ කියන්නේ ලෝකයේ කියන එක අතරක් නැතුව නැවුනේ නැත්තම් තමයි පුදුනේ ඒ නිසායි අපිට පුළුවන් නම් දැන් මේ රූපයේ පෙනෙන මට්ටමට එනකොට පුරාණ කර්මයේ විපාක ටික පෙනෙනවා විදිහට කියන්ට එනකොට මේ රූපේ පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නැතෙනවා කියලා දකින්න හෝ මේ රූපේ අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම ස්වභාවය දකින්න පුළුවන් නම් රූපයක ඒක අපි මල් ගහක් මිනිස්සෙක් කියලා දෙයක් ද්‍රව්‍ය කාරණාව බවට පත් කරගන්නේ නැහැ. එහෙම තේ ආරම්භය තණ්හා කරලා මනස හිතින ටික නැහැ. ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා කියන සිද්ධියක්. එතකොට කියනවා
පුරාණ කර්මයේ ගෙවගේ අවසන් වෙනවා මතු කර්ම නැහැ. අපිට පෙනෙන දේ දිට්ඨ මත්තන් කියන්නේ දකින්න අපි දන්නවා ඒක මේ ආයතන ටික හොඳට ඉගෙනගෙන තියෙනවා මේ ආයතන ටිකේ ස්වභාවය තමයි පුරාණ කර්මෙන් හටගත්තේ. දකින්න පෙර ඒ ආයතන ටික නිසා හදලා පෙනෙන රූපයක් මේ තියෙන්නේ. මේ මොන විදිහකට හරි කර්ම හොයාගෙන උපාය කරන්නේ රූපේ ඇත්ත කරගෙන රූපේ ඇත්ත නොදැක වෙන වස්තුවක් විදිහට හදාගෙන තණ්හා කරන්න තියෙන ඉඩ නවත්ත ගන්න. එතකොට රූපය කියන එක මේ ඇහැ චක්කු ඉන්ද්‍රිය කියන මෙයා තමයි මෙහෙම රූපයක් හදලා පෙන්වන්නේ. ඒ හින්දා දකින්න ඉස්සලා තිබ්බා නෙමෙයි, දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි. මේ හේතු ටික නිසාමයි හටගන්නේ කියලා අපි මේ විස්තර ටික බලන්න හදනකොට අපිට මෙයාව වස්තුවක් කරගන්න බෑ. පුද්ගලයෙක් මිනිසෙක් ඒ ද්‍රව්‍ය කාරණාවක් හදාගන්න වෙලා නැහැ. එතකොට නම් සම්මාදිට්ඨිය ඇත්ත තමයි. ඇත්ත ඇති හැටි දකිනකොට වෙන්නේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරණ. ඇත්ත නොදන්නාකම නිසා වැරද්දක් වෙනවා නම් ඒ ටික නෑ. මල් ගහක් හදන එක නැති වෙනවා දැන්. ඒකයි සංඛාර කියලා කියන්නේ දේවල් දොරවල් ඉර හඳ ගස් වල කියලා යම්තා දේවල් කියනවා ඔක්කොම සංස්කාරය කියලා කියන්නේ. මේ මොකද මේ ඔක්කොම සකස් කරගත්තේ හදාගත්තේ ඔක්කොම සකස් කරගත්ත දේවල් තියෙනවා. අන්තිමට දේවල් දොරවල් ඉර හඳ මිනිස්සු සත්‍ය පුද්ගලයෝ කියලා මොනතරම් නානත්වයකට අපි හැදුවත් හදන හැම තැනකම තියෙන මොකද සතර මහා ධාතු උපාදාය රූපක රූප මාත්‍රයක් විතරයි. ඔය රූප මාත්‍රයක් තියෙන තැනක තමයි අපිට ඉරවල් තියෙනවා හඳවල් තියෙනවා ගස් කොළන් මිනිස්සු බස්කාර වෑන් ඔක්කොම තියෙන්නේ අපිට. එතකොට ඒක ඔක්කොම සකස් කරගත්තේ. එතකොට අවිද්‍යාව නිරුද්ධ සංස්කාර නිරෝධ. මේ අවිද්‍යාව නිරුද්ධ නම් අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් මේකක්වත් නැති. සංකාර නැති වුණු තණ්හාව නැහැ. ගෙවල් දැකලා ගෙවල් වලට තණ්හාව ඇති වෙනවා නම් කාර් බස් වාහන වලට තණ්හාව ඇති වෙනවා ඒකක්වත් නැහැ. මොකද එහෙනම් රූපේ පිළිසින් දකින්න. කලේ රූපේ පිළිසින් දකින්න කිව්වට අනිත්‍ය වශයෙන් දුක්ඛ. ඉතින් මෙතනදී මෙහෙම බලන්න කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවත පෙන්නන්නේ මේ සංසාර චක්‍රේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ අර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන හේතු ටිකට දැන් මේ ප්‍රතිසන්දි චිත්ත නාම රූප දෙක ආයතන ටික හැදිලා ආයතන ටිකට ස්පර්ශ වල දැන් මේ මෙහෙම රූපයක් පේනවා කියන මට්ටමට එනකොට පේන මට්ටමට අර සංඥා කියු මට්ටම ගන්නකොට මම ඉතල සංඥා ඒ මට්ටම ගන්නකො මේ මට්ටම විපාක විදිනවා කියන මට්ටමට එනකොට ඒ තේන දේ අරඹ අපි විවහාර කරනවා කියලා කියන ආයත් මනෝ විඥාන මට්ටම. නව කර්මාත්මක. ඒ කියන්නේ ඒක අපිට හඳුනා ගන්න තියෙන්නේ දැන් අපි අර කිව්වේ දැන් මේ එකම රූපේ ඇහැට පෙනෙන මට්ටමට ගන්න ඇහැට පෙනෙන මේ රූපසහන ඔක්කොටම එකයිනේ. කොයි ඇහෙන් බැලුවත් පේන මට්ටම එකයි. දැන් එක්කෙනෙක් උපාසකම්ම කියලා දැනගන්නවා, එක්කෙනෙක් අම්මා කියලා දැනගන්නවා, එක්කෙනෙක් දුව කියලා දැනගන්නවා, එක්කෙනෙක් නංගි කියලා දැනගන්නවා කියන්නේ. ඒතර දැනගන්න මට්ටමට එනකොට වෙනස් වෙනවා. පේන මට්ටමට එකයි නම් කියන පේන මට්ටම තමයි හැමෝටම ප්‍රතිසන්දි වශයෙන් විපාක මට්ටම හම්බ වෙන්නේ. දැනගන්න මට්ටමට එනකොට ඒ පෙනෙන මට්ටම හම්බ වෙච්ච ටිකේ ඇත්ත නොදන්නාකම නිසා තමන් යමක් හිතලයි දැනගන්න. ඒ ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංඛාරය කියන න්‍යායෙන් තියෙනවා. එතකොට ඒ හිතපු විදිහටයි තණ්හාව කියනකොට ඒකයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන්නේ. එයා ඒ විදිහටයි තියෙන්නේ. එතකොට අපි මේ ස්වභාවය නොදන්නවා වුණොත් හැම අරමුණක් ගානම කර්ම රැස් වෙලා තැරෙනවා කියන එක නවත්තන්න බෑ. අපිට දෙරෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධිත නිරෝධය. නිරෝධිත නිරෝධය කියන්නේ ඇහැ පරිහරණය කරනවා රූප නොබලනවා නෙමෙයි.
කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඡායාව බැලුවට කමන්නේ අඩුපාඩු බලාගන්න ඡායාව. කණ්ණාඩි ඡායාව ඉතුරු කරන ගියොත් තමයි දෝෂේ. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩි උදව් කරගෙන ඡායාව උදව් කරගෙන අඩුපාඩු බැලුවා කියලා ඒක දෝෂයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඉතුරු කළොත්. දැන් තිරසංගත සතට ප්‍රශ්නේ තියෙන්නේ කණ්ණාඩි ඉස්සරහට කියලා ඡායාව වැටෙනවා. එයා ආපහු යන්නේ ඒක ඉතුරු කළා. ඒ හින්දා ආපහු වෙනවා. ඒ වගේ අපිට ආපහු වෙන්න තියෙන හේතුව තියාගන්න එපා. දකින්න ඉස්සලා කණ්ණාඩි ගාවට යන්න ඉස්සලා තිබ්බත් නෙමෙයි ගියන් පස්සේ තියනවත් නෙමෙයි කියන නුවණක බෙහෙතලා කණ්ණාඩියට දෙන්නේ. කොණ්ඩෙත් හදාගන්න. මූණත් බලන්න. ප්‍රශ්නයක් නෑ. ආපහු යනකොට එළඹ සිටි. ඒ වගේ රූප නොබල ඉඳලා රූප බලන්න. හැබැයි ඉතුරු කරලා යන්න එපා. දකින්න ඉස්සලා තිබ්බත් නෙමෙයි දැක්කන් පස්සේ තියනවත් නෙමෙයි කියන නුවණ ඉඳලා හොඳට බලන්න. පේන දේ ආරම්භය හිතන්න. පේන දේ ආරම්භය කියන්න. පේන දේ ආරම්භය ඔයගොල්ලෝ මොනවා හිතුවත් මොනවා කිව්වත් මොනවා කළත් හිතන්නේ කියන්නේ කරන්නේ පෙනෙන දෙයට පෙනෙන දේ පෙනීම පස්සේ නිරුද්ධ වුණොත් හිතපු කියපු කරපු දේ නිරුද්ධයි. ඉතුරුනා. කණ්ණාඩියේ තියෙන ඡායාව දිහා බලාගෙන ඕන දෙයක් හිතන්නකො. අනේ ඡායාව මම ඔයාට ආදරේ ඔයා මගේ ඕන එකක් කියන්නේ. නැත්තම් බෝ මරනවා, බෝ කපනවා, කොටනවා කියලා හිතන්නේ. අපිට වචන හැංගෙන්නේ නිකන් ලෝභ දේශ වගේනේ. පැත්තකිනු ඡායාව නිරුද්ධ. අර වචන ටිකක් හිස්. එහෙම කපන්න කොටන්න හෝ ඇලීම් ගැටීම් දෙක පවත්වන්න හෝ කෙනෙක් නැහැ. ඒ වගේ හැම වෙලාවෙම අපි යම් අරමුණකට නම් හිතන්නේ කියන්න කරන්නේ. ඒ අරමුණ ඉතුරු වෙනවා. තියෙනවනම් මට හිතන්න කියන්න කරන්න දේවල් ඉතුරුයි. මට ආයෙ හිතන්න කියන්න කරන්න යන්න පුළුවන්. දැන් මම මේ කෙනෙකුට බයිනවා. පැත්තකට ගිහම දැනුපු කෙනා ඉන්නවා. ඒ කියන්නේ මං හිතපු දේ තියෙනවා කියන එක තියෙනවා. හිතපු දේ නිරුද්ධ වුණාට නිරුද්ධ වෙලා නැතුව කර්ම වුණේ වෙන මොකකින් නෙමෙයි. මම හිතේ යම් නිමිත්තකට නිමිත්ත තියෙනවා නම් හිතපු දේ තියෙනවා යන ගමනට. නැත්තම් හිතපු දේ හිතීමෙන් පස්සේ නිරුද්ධයි. කියපු දේ කියීමෙන් පස්සේ නිරුද්ධයි. කරපු දේ කිරීමෙන් පස්සේ නිරුද්ධයි. නමුත් ඒක කර්ම වෙලා ඇති බවට අපිට පත් වෙනවා කියලා කියන්නේ මොකක් නිසාද? එක දිගට ඔහේ පවතිනවා කියලාද මනසේ? නෑ. අපි යම් නිමිත්තකට නම් මේ නිමිත්තකට නම් කියන්නේ මම වතාපත කියලා මේක ඇහෙන් හොඳ නිමිත්ත අරගෙන මේ ආරම්භයා නම් මම හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ මම පැත්තකට ගියත් මට වතාපත තියෙනවනම් මම හිතපු කියපු කරපු දේ තියෙනවා. මෙහෙමයි කර්ම. බැරි වෙලා මම දැකපු දේ දකින්න ඉස්සෙල්ලා තිබ්බෙත් නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි හිතනවා හිතුවා කිව්වා කෙරුවා. අහකට යනකොට මේක නිරුද්ධන. ඒ නිරුද්ධ වෙලා තියෙන්නේ කර්ම. හිතවන කියන කරපු දේ නිරුද්ධ වෙලා තියෙනවා. ඒකයි ලෝකෙ තුල මේ අරමුණු ඕගොල්ලෝ ඉතුරු කරන තාක් ඒ තමයි සංස්කාර නිමිති කියලා කියන්නේ. අපි හිතපු කියපු කරපු දේවල් අපිට ඉතුරුයි කියලා කියන්නේ. ඒවා අපිට කර්ම වෙනවා කියලා කියන්නේ හිතපු දේවල්, කියපු දේවල්, කරපු දේවල් හිත ඇතුලේ ගබඩා වෙලා පටිගත වෙලා තියෙනවා. එහෙම නෙමෙයි. එහෙනම් ඉතින් කරපු දේවල් කියන්නේ දුවන ඇතුලේ දුවන ඒවා දුව තියෙනවා. ඒ කරපු දේවල් දිවවලන් මේ ඇතුලේ මේ ඔක්කොම තියෙනවද? එහෙම නැහැ. එතකොට අපි යම් නිමිත්තක් ආරම්භය නම් කරන්නේ කියන්නේ හිතන්නේ ඒ නිමිත්ත විතරයි අපිට ඉතුරු වෙන්න ඕනේ. ඔක්කොම ගත ටික ඒක තියෙනවා ඊට පස්සේ. මරණාසන්න මොහොතේ නිමිත්ත විතරයි සිහි වෙන්න ඕනේ. මේකට කිව්වේ කොහොමද? කලේ කොහොමද? හිතුවේ කොහොමද? ඒ හිතනකොට කියනකොට කරනකොට ඒක තිබ්බේ මොන වගේ ගති ටිකක්ද? ඒකට මොන වගේ විපාකයක් දෙන්න ඕනේ කියන ටික ඔක්කොම මේ මොහොතේ එනවා. ඒ ටිකේ තියෙනවා. නමුත් අනිමිත්ත වුණොත් නිමිති නැති වුණොත් ඒ හිතපු කියපු කරපු දේවල් තමයි නිරුද්ධ වෙන්නේ. ඒ නිසා අපිට සතරෙන් මිදෙනවා කියලා මිදෙන්න තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 කෙරෙහි සිහි පිහිටීමෙන්ම. ඒකද කිනාම කරගත යුතුයි. එයි මේ පේන රූපයට
ඇත්ත නොදන්නාකම තියෙන්නේ තමන් ගාව. ඇත්ත නොදන්නාකම නිසා වැරද්දක් හදාගෙන තියෙන්නේ තමන් නම් තමන් හදාගත්ත දැකපු වැරද්දට අනුවට නම් තමන්ට තණ්හාව ඇති කරලා තියෙන්නේ. ඔබ ලෙහා ගන්න වෙන්නේ තමන්ට. ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට මේ ඇත්ත පෙන්වන්නේ නැහැ. රූපේ ඇත්ත නොපෙනෙන කම තියෙන්නේ අපිට. ඒ නිසා වැරද්දක් හැටියට එන්නේ අපිට. අපි දකින ක්‍රමයේ වැරදි. ඒ ක්‍රමයටයි තණ්හාව කියලා තියෙන්නේ කියලා පෙන්වන්නේ. අපිට තේන්නේ බාහිර කෙනෙක්යි කැමති. බාහිර තියෙන දේ මේ විදිහට තියෙන්නේ. මේ විදිහට තියෙන හින්දායි තියෙන්නේ කියලා පෙන්වන්නේ බාහිරින්. ඒකයි දැන් තමන් පැත්තෙන් මේක තියෙන්නේ කියලා හොයාගත්තොත් හඳුනාගත්තොත් අපිට මේක ලෙහා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනොත් කවදාවත් ඕක හම්බ වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට පුංචි ළමයෙක් ඉපදුනා කියන්නකො. දැන් කනබුන ආහාරයෙන් හැදුණු රූපේ තියෙන. අපි කට්ටියම ඔක්කොම එකතු කරලා සම්මතක ආපු මොකද්ද මේ ළමයාට කියන්නේ? අපි රෝෂාන් කියලා දාන්න. දැන් ඒ ළමයා දන්නෙත් නැහැ ඒ රූපේ තියෙන හම්මස් ලේන හැරයට දන්නවද? මොකොත් නැහැ. දැන් ඔක තමයි අපේ කර්ම. අපි තමයි කියන්නේ රෝෂාන් කියන්නේ. දැන් අපි හදාගත්ත කර්මයට විපාක කියන්නේ මේ ඇහිම් බලන රෝෂාන්මයි තියෙන්නේ අපිට. දැන් හම්මස් යටන හැර තියෙන්නේ දැන් රෝෂාන්මයි තියෙන්නේ. එතකොට කිසිම වෙලාවක හිතෙන්නේ ඒ රූපේ දකින්නකොට අපි සිහි කරගත්ත ප්‍රඥප්තිය අපිට සිහි වෙනව නේද මේ කියන අපිට පේන්නේ. දැන් අපිම මේ රූපේට මෙහෙම කියමු කියලා අපි දැන් හිතින් හිතුවා. දැන් වෙන ඇත්ත තමයි ඇස් ඉදිරි පිටට මේ රූප සංඥා වෙනකොට රූපේ හම්බ වෙනකොට අනර ප්‍රඥප්තිය අපිට සිහි වෙන්නේ. නමුත් මේ ඇත්ත නොපෙන්නකොට රූපයේ දකින්නකොට අපි ගාව තිබුණු අපේම විතර්කයේ අවදි වෙලා ආව නේද කියලා අපිට පේන්නේ නැති වෙනකොට අපිට පේන්නේ මේ පේන දේ අපේ හිතේ තියෙන දේ දෙක එකට ගැට ගහලා කෙලෙසයකට පින්න රෝෂාන්ව දැක්කා කියලා. මම දැක්කන රෝෂාන් අතර ඉන්නවා අන්න අතර ඉන්නවා කියලා දැන් අර රූපෙම රෝෂාන් වගේමනේ පේන්නේ. චුට්ටක් අඩුවක් නැතුවම පේනවා නේද? මේ ඔක්කොම හිමයි. ඒ නිසා දැන් ඉතින් අපි රෝෂාන්ව නැති කරන්න ක්‍රමයක් ගන්න. අපි ගන්න රෝෂාන්ව නැති කරන්න කිව්ව අම්මෝ මේ ළමයා මරන්න පුළුවන් දක්වා කිය. නේද? නමුත් රෝෂාන් ඇති වෙච්ච හැටි හොයාගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා ওই විදිහට. ඒ වගේ මේ ලෝකෙම දෙයක්ම අපිට හම්බ වෙන්නේ ওই න්‍යායය. රූප මාත්‍රයක් විතරයි ඉදිරියට එන්නේ. ඒ වරන්ගේ අපි වහාර කරලා තියෙන දේ අපිට සිහි වෙනවා. නමුත් අපි අපේ මනසම තලු මරා ගන්නවා සිහි කර ගන්නවා කියන එක පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ බාහිර තියෙන දේම අපිට හම්බුණා කියලා. දැන් මම බලනකොට ඔර්ලෝසුම පේනවා මිසක කිසි අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි තේදෙන බව පේන්නේ නැහැ. නේද? මේ වෙලාවේ කවුද ඉන්නවද දෙන්නේ පාසක පිට. ඉතින් ඒ නිසා මට ඉතින් ඔතෙන් මතක් කරන්න තියෙන ওই ටික ඔන්න ඔහොම අවිද්‍යාවක් තියෙන්නේ ওই ටික ලෙහා ගන්න තියෙන්නේ ඔය විදියට. මේ පින්නතුන්ට ප්‍රතිනින් හැටි ගන්න අමාරුයි නේද ගිලම්පස නැතුව. ටිකක් නිදිමත ගතියක් තියෙනවනේ. මොනවා හරි තව ඔය කතා කරපු ටිකේ නොතේරෙන ටිකක් තියෙනවා නම් අහන්න. ඒ නිසා ඔය ටික අපිට බෙදා ගන්න තියෙන්නේ නිදෙන්න තියෙන්නේ ස්පර්ශ ආයතන 6න් කියලා මතක තියාගන්න. කර්ම රැස් වෙන්න තියෙන්නේ ස්පර්ශ ආයතන 6න්. ස්පර්ශ ආයතන 6 තියෙන අනවබෝධයෙන්මයි ආපහු කර්ම රැස් වෙන්න චක්‍රය පටන් ගන්නෙ. ස්පර්ශ ආයතන 6 කෙරෙහි තියෙන අවබෝධයෙන්මයි කර්මක්ෂය වෙලා සතර මිදෙන් ටික තියෙන්නේ කියන එක තේරුම් කරගන්න වෙන තැනක්. ඒ නිසාමයි නැවත නැවත මේ ස්පර්ශ ආයතන 6 ගැන මම මතක් කරන්නේ. මෙතනින්මයි ගොඩ යන්න තියෙන්නේ. වෙන තැනක් නෑ. දැන් මොකක්ද ප්‍රශ්න තියෙනවද නෑ නේද?
මොකද්ද? ඔයෙන් එකක්ක බලන්න බෑ. ඕක බැලුවට පේන්නේ නැහැ. මම කියන්නේ ඒ මට්ටම පේන්න ඕන එකක්. දැන් මම මේ කියපු මට්ටම මෙහෙම දකිනකොටම ඕගලන්ට ඔරලෝසුව පෙන්ලා ඉවරයි. පේන එක අනිකක් ඔරලෝසුව කියන්නේ එකක් අනිකක් කියලා ඕවා වෙන් කරන්න එනකොට වෙන්න ඕන ටික වෙලා. ඒ හින්දා මෙහෙ මට්ටමේදී බලන්න බෑ. අනුමාන දැනගන්න විතරයි පුළුවන්. නමුත් දැන් මෙහෙම වරදක් තියෙනවා කියලා දැනගන්න. මේ වරද දකින්න ඕන තැනක් තියෙනවා. බලන්න බෑ, පෙනෙන්න ඕනේ තමයි. ඒක පුදුලව ආවෙන් කරන එක නෙවෙයි. ඒ නිසායි ඔයගලන්ට දැන් පුළුවන් සතර සතිපට්ඨාන සතර සම්ප්‍රදාන වීදීන් වඩන්න. නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වා අර මම මුදේ කියලා දුන්නා වගේ මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති මේ වගේ කමඨානක් සමත කමඨානක හිත පිහිටලා නුවණින් රළු මට්ටමේ අර නාම රූප දෙක ගැන බලන්න පුළුවන්. ඔය ටික මාරුවෙන් මාරුවට කරනකොට නීවරණ ධර්ම ටික අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙන්න මේ ගතිය තමන්ට ටික ප්‍රකට වෙනවා. නීවරණ ධර්ම අඩු වෙන්න ඇහැට යමක් පේනකොට අපි සිහි කරන දේ දැනගන්නවා නේද කියන නුවණ එළඹ සිටිනවා. බලලා නෙමෙයි මේ ඇත්ත ඇති ඇති දකින්න මට්ටමට එනවා. බලලා කවදාවත් බලන්න බෑ. කියන්නේ මෙහෙම බලනකොටම අපිට ඔරලෝසුව පෙන්ලා ඉවරයි. අද ඒ කියන්නේ අපි නීවරණ පෙරටුවයි අද අපේ මනස යන්නේ. මේ නීවරණ ධර්ම දුරු වුණොත් තමයි පෙනෙන දේ දැනගන්න දේ අතරක් තියනවා කියන එක අපිට පෙනෙන්නේ. ඒක අල්ලන්න බෑ. ගන්න බෑ. වෙන් කරන්න බෑ. සිහිය නුවණ වැඩිලා හිත සමාධි වුණොත් ඒ සමාධිගත මනසට ලැබෙන අවබෝධයක් වෙනවා මිසක තේරෙනවා මිසක ගන්න බෑ. එහෙමනම් අපිට උත්තර මේ රූපේ බල මේ රවුමක් යන්න කෙලින්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුමානික හිතන්න පුළුවන්. හිතියට ඒක ඔරොත්තු දෙන්නේ. ජීවිතේ ලොකු කරදරයක් ප්‍රශ්නයක් ගැටලුවක් ආපු හැටියේ අම්මෝ ගාගෙන අරකටම පයින්නවා මිසක මේ මානසික නේද ඔරොත්තු දෙන්නේ නැහැ. අපි කියමුකෝ මේක රූපේ දරුවා කියන එක හිතේ කියලා අපි කියමු දැන් යනවා වාහනයක හැප්පුණා කියනකොට ඒක රූපේ දරුවා කියන එක මනසේ ඕවා නෑ පුතේ කියලා පයින්නවා මිසක. ඒ හින්දා මෙහෙන් බෑ කරගන්න. නමුත් යම් දවසක් තියෙනවා. එක්කලේට ප්‍රතිකර්මයක් වෙනවා කරනවා මානස දසම මාත්‍රයක්වත් හෙල්ලෙන්න තැනට එනකම් එනවා. එතකොට අපි හැබැයි කාම භූමි මට්ටමේ ඉක්මලා. මේ රූපය කෙනෙක් දෙයක් කාරණාවක් හැටියට දකින මට්ටමින් ඊතර වෙච්ච දවසටයි ඔය ඇත්තද තේරෙන්නේ. මේ දේවල් ඇත්ත වෙලා පරිහරණය කරන මට්ටමේ ඉඳගෙන මේ දේවල් පේන්නේ නැහැ. දැන් මම ඔබට කියන්නේ ලෝකෙ ගැරගෙනවලු නේ. අපිට පේනවද? ඇයි පේන්නේ? ඒක ඇතුලේ ඉන්න තාක් පේන්නේ හැබැයි ඉතින් හිතන්න පුළුවන්. කවුරු හරි කියපු හින්දා ඒක පිළිගන්නත් පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂයක් නෑ අපිට කවදාවත්. කැරකෙන එක ඇතුලේ ඉඳලා කවදාවත් කැරකෙන බව පෙවුනොත් තමයි තිබෙන්නේ. ඒ වගේ මේ කාමයේ ඇතුලේ ඉඳලා මේවා මේ ද්‍රව්‍ය කාරණා එක ජීවත් වෙන මානසික මට්ටමක ඉඳලා ස්කන්ධ ටික වෙනම එකක් මේක ද්‍රව්‍ය කලේ මෙහෙම නේද මානසික නේද කියලා පෙවුනොත් තමයි පුදුනේ. මොකද අදාවේ පය ගහලා ඉන්නේ හිතගෙන ඉන්න විතර නිසා. හිතගෙන ඉන්න තැන කවදාවත් දෙන්න විදිහක් නැහැ නේ. අපි හිතගෙන හිටියොත් හිතගෙන ඉන්න තැන සබලා අනිත් ඔක්කොම පෙනී හිතගෙන ඉන්න තැන පෙන්නේ. ඒ වගේ අපි හිතගෙන ඉන්නේ අද අපේ පැවැත්ම තියන්නේ අද පේන දෙයට මනසිනුත් එකතු කරපු ටිකක් එක්කන
කර්ම රැඳෙන විදියට නම් ඔතන ජීවිතය වෙලා තියෙද්දි ওই මට්ටම තේරුණොත් තමයි පුදුමයි. එහෙනම් පේන්නේ. අපි උත්සාහවත් වෙන්නට ඕනේ පේනදී අනිකක් මනසින් සිහි කරලා දැනගන්න දේ නේද අපි දැනගන්නේ කියන එක බලන්න නෙමෙයි. පුළුවන් නම් මේ අපිට සත්පුද්ගල භාවයෙන් රළුවට පෙනෙන මේ රළු මට්ටමේ නාම රූප දෙකේ පුද්ගල භාවය දුරු වෙන විදිහ නැවත නැවත හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහානි කායගත සති යම් කෙනෙක් වැඩුවොත් බොහෝ කොට වැඩුවොත් සියලු ධර්මයන් පරිණිය වෙනවා. සියලු ධර්මයන් පිරිසිදු දැක්මට යනවා. එක්ම කායගත සති නැමැති ධර්මතාවය විතරක් වඩන්න. සමත කමතහනක් වඩන්න කය අනුවගේ සිහිය කිවුර වෙන විදිහට කය අනුවගේ සිහිය පවත්වන්නට සති සම්පජන්‍ය සිහිය සහ නුවණ කියන දෙආකාරයක නුවණින් කයේ ඇත්ත බලනවා සිහියෙන් කයේ පිහිටලා තියෙනවා. එතකොට අර සති නිමිත්තේ පිහිටලා ඉඳගෙන නුවණින් රූපගෙන බලන්න. සත්පුද්ගල භාවයට දුවා පුතා කියලා සිහි වුණොත් ඒ සිහි වෙන එකත් බලන්න. දැනට ওই විදිහට කරද්දී නීවරණ ධර්ම ගෙවෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ මොකද මේ නාම රූප දෙකත් කෙලස් මට්ටම් මත එක මට්ටම් වලට බෙදෙනවා. දැන් අද අපිට gedhi pitinම පුද්ගලයෙක් මේ කයක් හම්බ වෙන්නේ ඒ කය අසුර කරගෙන ඉන්න චිත්තජයතික ටිකයි නාම රූප දෙක තියෙනවා. මේ මට්ටමේ සත්පුද්ගල භාවය ලෙහෙනකොට හිත සමාධිය වෙනවා. එතකොට අපිට අරමුණක් ගන්න නාම රූප දෙකක් තියෙනවා කියන මට්ටම පෙන්වන්න ගන්නවා. එදාට තමයි මේ මට්ටමේ කෙලෙස් දුර වෙන්නේ. අද මේ gedhi pitin නාම රූප දෙක තියෙනවා කියන මට්ටමේ කෙලෙස් තියෙද්දි අර මට්ටමේ කෙලෙස් දුර වෙන්නේ නැහැ. ඒතල මේ මට්ටම. මේ මට්ටමේ කෙලෙස් දුර වුණාම තේරෙයි හිතින් අපි සිහි කරන මාත්‍රයක නාම රූප දෙකක් තියෙනවා නේද කියලා. මේ නාම රූප ධර්ම පිළිසින දැනගන්න එක අනුක්‍රමයෙන් වැඩෙනවා. ඒ නිසා මුලින් කල යුත්තේ ඔය කල්ලු මට්ටමේ තියෙන ටිකෙන් එන්නේ. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී මේවා ගියොත් ගොඩක් අමාරුයි කෙනෙකුගේ වෙලා යනවා කියලා ඉක්මනට යන්න හදන්න එපා. මෙහෙම තමයි යන්න තියෙන්නේ. ගිලම්පස ලැබිලා තියෙනවා නම් හැමෝම ගිලම්පස වළඳන්න. වෙන මොනවත් ප්‍රශ්න එහෙම තියෙනවද? නෑ නේ. මොකක්ද? මොකද්ද? කියන්නේ කොහොමද ප්‍රශ්නේ? දැන් මේ මනෝ විඥානයේ දැනගන්නේ බාහිරද මනෝ විඥාණයෙන් හැම වෙලාවෙම අපි දැනගන්නේ වේදනා සංඥා සංකාර කියන ධම්මායතනය දැනගන්නේ. බාහිරයි ඒක. නමුත් අපිට පෙන්වන්නේ ඇහැ දැනගත්ත රූපේ දැනගත්ත කියලා බාහිර දෙයක් දැනගත්ත බවයි පෙන්වන්නේ. නමුත් මනෝ විඥාණයෙන් හැම වෙලාවෙම දැනගන්න පුළුවන් හිතින් උපදින විතර්ක විතරයි. දැන් gedara කියලා හිතුවා කියන්නකො gedara කියලා හිතලා දැනගත්තා කියන්නකො ඔය මනසින් ධර්මාරම්මන උපදලා මනෝපටිච්ච ධම්මේච මනසින් ධර්මාරම්මන උපදලා ඒ ධර්මාරම්මණයන් ආරම්භයයි මේ දැනගැනිල්ල උපජ්ජති විඥාන. ඔන්න දැන් එහෙමයි තියෙන්නේ. සිතින්ම gedara කියලා සිහි කළා ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වෙනකොටම ඒ gedara කියන අරමුණම අල්ලලා නැවත සිතක් උපදිනවා. නමුත් කෙලෙසයකට පෙන්න බහැර තියෙන ගේ සිහි කෙරුවා දැනගත්තා කියලා. ඒක කෙලෙස. හැම වෙලාවෙම මනෝසින් දැනගන්න හැම දෙයක්ම බාහිරයි. බාහිරයි හැබැයි හිතින් ඒව ඔක්කොම චිත්තජයි. චිත්තජ කියලා කියන්නේ හිතින් උපද්ද. මනෝමය. උදාහරණයක් හැටියට දැන් ඇහැ සිහි කරනවා කියන්නේ ඒ ඇහැ සිහි කරනවා කියලා අපි සිහි කරලා තියෙන්නේ සිතින් උපද්දපු ධර්මාරම්මණයක් සිහි කරලා තියෙන ධර්මාරම්මණය දැනගන්න.
නමුත් අපිට පේන්නේ ඇහින් දැකපු රූපේ සිහි කරුවා වගේ. නමුත් ඒක තවදුරටත් හොඳට ගත්තොත් විඤ්ඤාතේ විඤ්ඤාත මත. අපි සතර වෝහර ධර්මයට බෙදලා ගත්තොත් දිත්තේ දිත්ත මත දකින්න දේ දැකීමක් විතරයි. ඇහෙන දේ ඇහිීමක් විතරයි. නාසයට දිවට ශරීරයට දැනෙන දේ දැනීමක් විතරයි. මනසින් දැනගන්න එක දැනගැනීමක් විතරයි. එතකොට දැනගන්නේ හැම වෙලාවෙම වේදනා සංඥා සංකාර කියන ධම්මායතනේ ඒක බාහිර වෙන්නේ හිතට සාපේක්ෂව. ඒවද කියන්නේ. මොකද අපිට අහපු දේ මනෝ විඥාණයට ගොඩක් දක්ෂයි. එයාට දැකපු එක සිහි කරන්නත් පුළුවන්, අහපු එක සිහි කරන්නත් පුළුවන්, ගඳ සුවඳ සිහි කරන්නත් පුළුවන්, රස සිහි කරන්නත් පුළුවන්, ස්පර්ශය සිහි කරන්නත් පුළුවන්. එයාට මේක හිතලා සිහි කරන්නත් පුළුවන්. එතකොට අපිට දැකපු එක, අහපු එක, ගඳ සුවඳ දැනුණු දේ සිහි කරනවා වගේ තේරුණාට සම්මා දිට්ඨිය කියන තැන ඇත්ත ඇති හැටි කියලා බැලුවොත් සිතින් සිතුවිලි සිහි කළයි දැනගෙන තියෙන්නේ. එතන වෙලා තියෙන සිද්ධිය මනෝපටිච්ච ධම්මයේ උපදිත මනෝ විඥාන. උදාහරණයක් ඇටියට අතීතයේ සිහි කරනවා කියලා කියන්නේ අතීතයේ සිහි කරනවා කියන තැනක අපි අපේ සිතින්ම සිතුවිලි සිහි කළා දැනගෙන තියෙන්නේ. අපිට පෙන්නනවා පහුගිය සිද්ධියක් සිහි කරුවායි කියලා. ඒක කෙලෙස්. අපි හරියට වර්තමානයේ පිළිසින් දැක්කුත් අතීතය අතහැරෙන්නේ අපිට ඒ නිසා. ඒ වගේම දැකපු දේ කියලා අපි සිහි කරනකොට සිහි කරන තැන මනසින් උපද්දපු සිතුවිලි ටිකක්ම දැනගත්තා කිව්වහම රූපයක් දැක්කහම ඇති වෙන ප්‍රත්‍යාර ටික නතර වෙනවා. ආර්ය මග්ග නිවන් මඟ නිමිත්තමයි.